හොඳයි හැමදෙනාම තිසරණ පන්සල සමාදන් වීම සඳහා නමස්කාරය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දූරංගමං ඒකචරං අසරීරං දුහාසයං යේ චිත්තං සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනාති. පින්වත්නි, ඔබ දන්නා පරිදි අද මේ සතිපතා ඉරිදා සිංහල ධර්මදේශනාවේ මාතෘකාව මාරබන්ධන ගැනයි. ඒ මාරබන්ධන ගැන මාරබන්ධන ස්වභාවය ගැන කියවෙන ධම්මපදයේ 37 වෙනි ගාථාව තමයි මායේ සජ්ජායනා කළේ. එම ගාථාවත් මුල් කරගෙන
අප අද බලාපොරොත්තු වන්නේ මේ දේශනාව තුළදී මාර බලවේග පිළිබඳව කතා කරන්නට. මීට පෙරත් දෙතුන් වතාවක් මාර බලවේග ගැන දේශනා කීපයක් කළා. පින්නතුන් කීප දෙනෙක්ම ඉල්ලා සිටියා නැවතත් ඒ ගැන දේශනාවක් කරන්න කියලා. ඒ නිසා තමයි තීරණය කළේ ගැන අද කතා කරන්න ඕන කියලා. ඉතින් මේ ගාථාවෙහි ඔබ දන්නා පරිදි මා වැඩි නිදාන කතා කියන කෙනෙක් නෙමෙයි. නමුත් මේ ගාථාවේ නිදාන කතාව ඉතා වැදගත්. මේ මාර බන්ධන වලට. මොකද අපි මාර බන්ධන යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී මේ මාර බන්ධන පහක් ගැන. එහෙම නැත්නම් පංච මාර බන්ධන ගැන. මේ පංච මාර බන්ධන ගැන කතා කරන්න ආරම්භ කරන්නට කලින් මේ ගාථාවේ නිදාන කතාවත් අපි අහලා යමු. ඔබ බොහෝ දෙනෙක් දන්නා ගාථාවක් මේ නිදාන කතාවත් ඔබ දන්නා දෙයක්. නමුත් ඒක මේ අවස්ථාවට අදාළ හින්දා අපි ඒ ගැන අහමු. මේ ගාථාව දේශනා කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේ විසින් භාගිනීය සංඝරක්ඛිත කියන පොඩි හාමුදුරුවන් උදෙසා සවැත් නුවර වැඩ සිටියා සංඝරක්ඛිත කියලා මේ ලොකු හාමුදුරු නමක්. ඒ කියන්නේ මහා තෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා සංඝරක්ඛිත කියලා. ඒ සංඝරක්ඛිත හාමුදුරුවන්ගේ නැගණියක් හිටියා, නංගි කෙනෙක් හිටියා. ඒ නංගිට දිනක් මේ ගර්භණී වෙලා හිටියේ. ඒ ගර්භණී නැගණියට දැන් මේ දරුවා හම්බ වෙන්න කිට්ටු වෙනකොට දැන් මේ සංඝරක්ඛිත කියන මේ හාමුදුරුවෝ සහෝදරයානේ. ඉතින් නැගණිය බලන්නට ගියා. ඒ නැගණිය බලන්නට ගියාට පස්සේ ඒ නැගණිය ප්‍රසූත කළා පුතෙක්. පුතෙක් තමයි ලැබුණේ ඇයට. මේ කාටද? සංඝරක්ඛිත හාමුදුරුවන්ගේ නංගිට පුතෙක් ලැබුණා. එතකොට ඒ පුතාට මේ නම දාන්නත් ඒ පුතාටත් නම දැම්මා අම්මා. තමන්ගේ සහෝදරයා පැවිදිලා ඉන්න සහෝදරයාගේ නම මතක් වෙන්න. එතකොට ඒ ලැබිච්ච පුතාට හාමුදුරුව වෙන්නේ මාමනේ. ඉතින් මාමගේ නම දැම්මා. මොකද්ද? සංඝරක්ඛිත භාගිනේය. එහෙම නැත්නම් භාගිනේය සංඝරක්ඛිත කියලා. පාලියෙන් භාගිනේය කියලා කියන්නේ බෑනට. දැන් එතකොට නැගණියගේ නංගිගේ ළමයා පුතා බෑන නෙවෙන්නේ. අර නීත්‍යානුකූලව ඉන්ලෝ විදිහට බෑන වෙන එක වෙනම දෙයක්. සහෝදරියගේ පුතත් බෑනනේ. එතකොට භාගිනේය කියලා කියන්නේ බෑන කියන එක පාලියෙන්. ඉතින් භාගිනේය සංඝරක්ඛිත කියලා. එහෙම නැත්නම් සංඝරක්ඛිත භාගිනේය කියලා දැම්මා. ඒ කියන්නේ සංඝරක්ඛිත හාමුදුරුවන්ගේ බෑන කියන තේරුම. එතකොට ඒ භාගිනේය සංඝරක්ඛිත කියන ළමයා ටිකක් ලොකු වුණාට පස්සේ කුඩා වයසේදී මොකද කළේ? මේ මොකද කළේ? පැවිදි වුණා. පැවිදි කරන්නට යෙදුණා. පැවිදි කරලා පැවිදි කළාට පස්සේ දැන් මේ කුඩා හාමුදුරු නමක්නේ. දැන් බෑන හාමුදුරුවෝයි මාමයි. මේ වෙනත් ආරාමයක තමයි පැවිදි වුණේ. ඒ පැවිදි වුණාට පස්සේ මේ හාමුදුරු මොකද කළේ? දැන් වස් කාලේ තියෙනවනේ. වස් කාලේ අනිත් හාමුදුරුවන්ට සිවුරු හම්බ වෙනවනේ. සිවුරු පූජා කරනවනේ. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ටත් සිවුරු කට්ටර දෙකක් හම්බ වුණා. ඒ ලැබුණු සිවුරු කට්ටර දෙක අරින් එකක් තීරණය කළා මේක අපේ මාමා හාමුදුරුවන්ට දෙන්න ඕන කියලා. ආදරේනේ. ඒ නිසා මොකද කළේ? මේ අර කවුද මේ ජේෂ්ඨ සංඝරක්ඛිත හාමුදුරුවෝ හම්බෙන්න මේ කනිෂ්ඨ සංඝරක්ඛිත හාමුදුරුවෝ මේ ගියා. ඒ ගිහිල්ලා හාමුදුරුවන්ට සිවුරක් පිළිගැන්නුවා. පූජා කළාම ඒ ජේෂ්ඨ සංඝරක්ඛිත හාමුදුරුවෝ කියන්නේ භාගිනීය සංඝරක්ඛිත පොඩි හාමුදුරුවන්ගේ මාමා. උන්වහන්සේ සිවුර මේ බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මට සිවුර ඕන තරම් තියෙනවා. ඒ සිවුර අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ මේ පොඩි හාමුදුරුවෝ මොකද භාගිනීය සංඝරක්ඛිත හාමුදුරුවෝ නෑ කමන්නේ ඔබ වහන්සේටයි මම මේක ගෙනාවේ පිළිගන්න කියලා කිව්වා. ඉතින් පෙරත්ත කලාට මොකද පිළිගත්තේ නැහැ. සිවුර
බාරගත්තේ නැහැ. පිළිගත්තේ නැති වුනහම මේ එපා ප්‍රතික්ෂේප කළාම මේ භාගනේය සංඝරක්කිත හාමුදුරුවෝ, ඒ කියන්නේ කනිෂ්ඨ සංඝරක්කිත හාමුදුරුවන්ට හිතට ලොකු කනගාටුවක් ආවා. තමන් ගැනම දුකක් ඇති වුණා. මම මේ හම්බෙච්ච සිවුරු දෙකෙන් එකක් හාමුදුරුවන්ට පූජා කරන්න ගෙනාවේ හාමුදුරුවෝගේ පිළිගන්නේ නැහෙනි කියලා කනගාටුවක් ආවා. ඒ කනගාටුවක් වෙලා ඉන්න අතරතුරේදී කොහොම හරි දැන් මේ ග්‍රීෂ්ම වෙලාවක්, ඒ නිසා මේ පොඩි හාමුදුරන්ට සිද්ධ වුණා අර ලොකු හාමුදුරන්ට පවන් සලන්න. ඉතින් දැන් කනගාටුවෙන් නමුත් අර මේ පවන් සලන්න පටන් ගත්තා ජේෂ්ඨ සංඝරක්කිත හාමුදුරුවන්ට මේ බෑනා. ඒ කියන්නේ භාගනීය සංඝරක්කිත හාමුදුරුවෝ. ඒ අතරතුරේදී දැන් මේ ලොකු හාමුදුරුවන්ට පවන් සලන අතරතුරේදී මේ පොඩි හාමුදුරුවෝ දැන් කල්පනා කරලා ලොකු හාමුදුරුවෝ මට ආදරේ නැහැ, ගණන් ගත්තේ නැහැ. නෑකම වුණාට මේ දුර ඉඳලා සියලු තලගෙන ආවට ගණන් ගත්තේ නැහනේ කියලා හිතේ කලකිරීමෙන් කල්පනා කළා. මොකද කළේ? මම සිවුරු වැරලා යනවා දැන් කියලා මේ මනෝභාවයකටපත් වුණා. දැන් මේ කල්පනාවට වැටුණා නොදැනීම. මම සිවුරු වැරලා යනවා. මේ අද ගිහිල්ලා මේ මම යනවා සිවුරු වැරලා. ඒ සිවුරු වැරලා ගිහිල්ලා මේ මම කරන්නේ විවාහයක් වෙනවා. ගැහැණු ළමෙක් හොයාගෙන මම විවාහ වෙනවා. විවාහ වෙලා ඒ විතරක් නෙමෙයි, මම දරුවෙක් හදා ගන්නවා. දරුවෙක්වත් හදනවා. මේ පෞල් ජීවිතයක් ගත කරන එක හොඳයි. ඉතින් දැන් මේ තමන්ට මේ දුකක් හිතලානේ ලොකු හාමුදුරුවෝ සිවුරු බාරගත්තේ නැති හින්දා. ඒ නිසා මම යනවා ගෙදර. ගිහි ගෙට ගිහිල්ලා ගැහැණු ළමෙක් හොයාන සුදුසු බිරිඳක් හොයාගෙන විවාහ වෙලා මම දරුවෙක් හදනවා. ඒ දරුවෙක් හදාගත්තට පස්සේ ඊට පස්සේ මම එනවා ඒ උනාට ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ලොකු හාමුදුරුවෝ එතකොට දන්නවනේ මම දැන් සිවුරු වැරලා කියලා. මාමා හාමුදුරුවෝ හම්බෙන්න එනවා මම ඊට පස්සේ. එනකොට මගේම මේ කරත්තේ තමයි අශ්ව කරත්තේ තමයි එන්නේ. ඒ එනකොට අතරමඟදී මම මගේ බිරිඳට කියනවා මම පුතා වඩා ගන්නම්. මොකද මට ඕනේ පුතා වඩාගෙන යන්න හාමුදුරුවෝ ළඟට. මං අතරමඟදී පුතා වඩා ගන්නම්. ඉතින් දැන් මේ ඉමේජිනේෂන් නේ, දැන් මේ මනෝ ලෝකයට වැටිලානේ. ලොකු හාමුදුරුවෝ ගැන කලකිරීමෙන් පටාගත් ආරම්භ කරපු කල්පනාව දැන්. ඊට පස්සේ මම බිරිඳට කියනවා ඔයා කරත් එලවන්න ගෙනියන්න මම පුතා වඩා ගන්නම් කියලා. ඊට පස්සේ ඉතින් බිරිඳේකට කැමති නැහැ. බිරිඳ මේ මොකද කරන්නේ? බිරිඳ කියන නෑ මම ළමයා වඩාගෙන ඉන්නම්, ඔයා කරත් එලවන්න කියලා. කරත් ගෙනියන්න. එහෙම කියනකොට නෑ මට දෙන්න මට ළමයා කියලා ළමයා උදුර ගන්නවා. උදුර ගන්නකොට මොකද වෙන්නේ? ළමයා අතෑරෙනවා. ළමයා බිමට වැටෙනවා කරත්තෙන්. ඒ කියන්නේ කරත්තේ කියන අතරක් තියෙනවානේ කරත්තේ. අතරින් බිමට වැටෙනවා. ඒ බිමට වැටෙනවා. දැන් බිරිඳගෙන් ළමයා උදුර ගන්නවා. ඔයා බිරිඳට කියන ඔයා කරත්තේ ගෙන. බිරිඳ කියනවා බෑ කියලා. දැන් මේ පොඩි රණ්ඩුවක්. ඒ අතරතුරේදී දැන් මේ මනෝලෝකේ ඉන්නේ. දරුවා බිමට වැටෙනවා හිදසකින්. පාරට වැටුණාම මොකද කරන්නේ? පිටිපස්සේ රෝදයකට, දැන් රෝද දෙකනේ, රෝදයකට මේ ළමයා අහු වෙනවා. ළමයා එතකොට හිත කලබල වෙලා මොකද කරන්නේ? බිරිඳට පහරක් ගහනවා දැන් මේ. ඇයි එහෙම කළේ කියනකොටම මේ ලොකු හාමුදුරුවෝ අහනවා මේ මොකද අහන්නේ? ඇයි බිරිඳත් එක්ක තියෙන තරහටද මට ගැහුවේ කියලා අහනවා. එතකොට තමයි අර පවන් සලසලා ඉන්න අතරේ මනෝලෝකයට කියලා මේ භාගනේය සංඝරත්න හාමුදුරුවෝ. එතකොට තමයි ඇහැරලා ලැජ්ජා හිතුණා. එතකොට තමයි තේරුම් ගත්තේ මේ තාම සිවුරු ඇරලත් නැහැ. හිතෙන් සිවුරු ඇරලා හිතෙන් ගිහි ගෙදරට ගිහි ගෙට ගිහිල්ලා බිරිඳක් සරණ පාවාගෙන දරුවෙකුත් හදලා දැන් මේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න එන්නත් පිටත් වෙලා කරත් එන ගමන් තමයි මේ රණ්ඩුව හින්දා ළමයා උදුර ගන්න කියලා රණ්ඩුව වුනේ. ඒ නිසා තමයි ළමයා කරත්තෙට අහු වුනේ. එතකොට බිරිඳට පහරක් ගැහුවා. ළමයා මේ බිරිඳගෙන සැලකිල්ල කියලා. එතකොට තමයි ඒ අතරතුරේ බිරිඳට ගහනවා කියලා ගහලා තින්නේ අර පවන් ගහන තියෙනනේ අවානෙන්, ඒකෙන් ලොකු හාමුදුරන්ට පහරක් ගහලා තියෙන්නේ. එතකොට තමයි ලොකු හාමුදුරුවෝ මේ ඇයි බිරිඳට තියෙන තරහ හින්දාද මට ගැහුවේ කියලා ඇහුවා. එතකොට තමයි මේ පොඩි හාමුදුරන්ට දාඩිය දාලා තේරුණා මේ ලොකු හාමුදුරුවෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.
මගේ හිත දැනගත්තා මගේ හිත කියෙව්වා නේද උන්වහන්සේ කියලා. ඊට පස්සේ ওই සිද්ධිය මුල් කරගෙන තමයි පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. පසුව මේ භාගිනී සංඝරක්කිත හාමුදුරුවෝ උදෙසා. ඒ ධර්ම දේශනාවෙන් පස්සේ භාගිනී සංඝරක්කිත පොඩි හාමුදුරුවෝ සෝතාපට්ටි ඵලයට සෝවාන් ඵලය ලැබුවා. ඒක තමයි නිධාන කතාව, බෑක් ස්ටෝරි එක. නිධාන කතාව ඒකයි බලන්න. එතකොට එතනදී දැන් මෙතනදී මේ කියන්නේ මනෝභාවයක් ගැනනේ. මනෝලෝකයට ගියානේ භාගිනී සංඝරක්කිත හාමුදුරුවෝ ඒ ක්ෂණිකව ඒ මොහොතෙන්. ඉතින් ඒ මුල් කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. දැන් ගාථාවේ තේරුම අහනකොට කතාවේ තියෙන අදාළත්වයේ කියන්නේ කතාව තවත් හොඳට තේරෙයි. මොනවද? තූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. මේ ගාථාව මගේ පෞද්ගලික ඉතිහාසයට බොහොම සම්බන්ධයි. මේ ගාථාව ඇයි මම අවුරුදු 13 මාරදී මහාන වෙලා මාසයක් සති කීපයක්වත් ගියේ නැහැ අපේ නායක හාමුදුරන්ට අනේ පන්සලේ සියලුම හාමුදුරුවන්ට වෛරස් උනක් හැදලා බණට යන්න වුණා. ඉතින් බණ කියලාම නැහනේ. මම ගෙදරක බණකට ගියා. ඒ බණකට ගියාන් පස්සේ මුලින්ම මම ජීවිතේ බණ කිව්වේ මේ ගාථාවෙන්. මේ මට මතකයි ඒ ගෙදර ගිහිල්ලා පැය දෙකමාරක් බණ කිව්වා ඒ ගෙදර. ඉතින් පෞද්ගලිකවත් මේ ගාථාව මගේ මුල්ම ධර්ම දේශනා කරපු ගාථාව මේ. ඉතින් බලමු දූරංගමං ඒකචරං. නැවතත් සඳහන් කරන ධම්මපදයේ 37 වෙනි ගාථාව. දූරංගමං දුර ගමන් යන ඒකචරං තනිවම හැසිරෙන අසරීරං කියලා කියන්නේ ගුහාවක් මේ ශරීරයක් නැති. ඊළඟට ගුහාසයන් ගුහාවක පවතින. යේ චිත්තං යම් සිත. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් චිත්තං. එතන සිත ගැනයි කියන්නේ. චිත්තං සිත. මොන වගේ සිතක්ද? දූරංගමං දුර ගමන් යන ඒකචරං තනියම හැසෙන. මේ දුර ගමන් යනවා කියලා කියන්නේ දැන් බලන්න භාගිනී සංඝරක්කිත පොඩි හාමුදුරුවන්ගේ හිත ගිය දුර නේද? ලොකු හාමුදුරුවොත් එක්ක කලකිරලා සිවුර බාරගත්ත නැති හින්දා ගිහි ගෙට ගිහිල්ලා විවාහයකුත් වෙලා හිතෙන් දරුවෙකුත් හදලා ඒ දරුවත් අරගෙන අශ්ව කරත් එක නැගලා ලොකු හාමුදුරුවෙන් හම්බෙන්න පිටත් වෙන්න එනවා. ඒ අතරතුරේදී එයාට ආසයි තුනා සතුටක් හිතලා දරුවා අයා වඩා ගන්නවා. බිරිඳට කිව්වා කරත් එලවන්න කියලා. බිරිඳ ඒක බෑ කිව්වා. දරුවා උදුර ගන්න ගියාම දරුවා බිරිඳගේ අතින් වැටුණා බිමට. පාරට වැටුණාම කරත්ත රෝදෙට අහු වුණා. බිරිඳට පාරක් ගැහුවා. ඒ ගැහුව පාර වැදුනේ ලොකු හාමුදුරුවන්ට. මනෝලෝකිකයි ඉඳලා තියෙන්නේ. ඉතින් දූරංගම අපේ සිත කොච්චර දුර යන්න පුළුවන්ද? අපිට දැන් මේ මොහොතේදී දැන් ඔබ එක එක රටවලින් සම්බන්ධ වෙන්නේ ඇමරිකාවෙන්, කැනඩාවෙන්, ප්‍රංශයෙන්, එංගලන්තෙන්, ශ්‍රී ලංකාවෙන් ආදී රටවලින් සම්බන්ධ වෙන්නේ ඔබ. ඉතින් ඔබට පුළුවන් ඔය ඉන්න අතරතුරේදී දැන් ලංකාවේ නොඉන්න කෙනෙක් නම් ලංකාවට ගිහිල්ලා එන්න. එහෙම නැත්නම් තමන්ගේ ගේ ඇතුලේ ඉද්දී ඕනනම් කුස්සියට ගිහිල්ලා තමන්ගේ කෝප්පේ අරගෙන වතුර එකක් අරගෙන ඒක බොයිලා එහෙම නැත්නම් තේ කෝපි එකක් හදාගෙන බීලා කෝප්පේ හොදලා පැත්තකින් තියලා ඊට පස්සේ කෝප්පේ ආපහු හොදලා තියෙනකොට හැඩ වැඩ බලලා මේ කෝප්පේ මං කවද්ද මේක ගත්තේ මේකේ මලක් තියෙනවා මේකේ රූපයක් තියෙනවා කියලා. දැන් ඔහොම කියනකොට තමන්ගේ කෝප්පේ ගැන මතක් වුණානේ ඔබට. ඒක තමයි ක්ෂණිකව. ඒ විදිහට දුරංගමං ඕන දුරක් සිත ගමන් කරනවා. ඕන මේ ඕනම දුරකට විශ්වයේ කෙලවට හරියට යන්න පුළුවන් හිතෙන්. ඒක මනසේ මේ ගාථාවට අනුව මනසේ ඒ මුල් ලක්ෂණයක්. දෙවෙනි එක තමයි ඒකචරං. ඒකචරං තනියම හැසිරෙනවා. තනියම හැසිරෙනවා කියලා කියන්නේ මනසට ඉහළින් ආය අධිකාරී බලයක් ඔතොරිටි එකක් නැහැ. ඔබ අර තවත් තැනකදී සංයුත්ත නිකායේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. යම් කිසි දෙයක් මේ ලෝකයේ විශ්වයේ තියෙනවා නම් මේ සබ්බේව වසමන්වගු ඒ කියන්නේ ලෝකය වසඟයටපත් කරන సంతානේ අපිව වසඟයටපත් කරන එක බලවේගයක් තියෙනවා නම් මොනවා හරි මේ ලෝකයේ ඒ තමයි මානසික බලවේගය මනස කියන එක. ඒ මොකද මනස ඒකචරං කියන්නේ ස්වාධීනයි කියන එක. මනස ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ඒකචරං. ඊළඟට අසරීරං. අසරීරං කියලා කියන්නේ මේ
non material ඒ කියන්නේ කයක් නැහැනේ සිතට. අශරීරං කියලා කියන්නේ සිත කියලා කියන්නේ ඒක මේ ඒක ශක්තියක්. එතකොට ඒක හිත පේන්නේ නැත්තේ ඒකයි. අපේ මේ ශරීරය ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට ඒක ශක්තියක්. නොපෙනෙන ශක්තියක්. ඒක භෞතික ශක්තියක් නෙවෙයි. ඒ නිසා කියන අශරීරං කියලා ශරීරයක් නැහැ. ගුහාසයන් මේ ගුහාසය කියලා කියන්නේ ගුහ කියලා කියන්නේ ගුහාව, ආසය කියලා කියන්නේ ඇතුළත නැත්තම් මේ gedara පදිංචි තියෙන තැන පවතිනවා කියන එකනේ. ඒ කියන්නේ ගුහාසයන් කියලා කියන්නේ ආසය කියලා කියන්නේ වාඩි වෙලා ඉන්නවා, තියෙනවා, පවතිනවා. ගුහාසයන් කියන්නේ ගුහාවක පවතිනා වූ. ඒ කියන්නේ මේ ශරීරය තුල පවතිනවා කියන එක ගුහාසයන්. මේ එතකොට ශරීරය තුල පවතින අපේ අභ්‍යන්තරය තමයි හිත තියෙන්නේ. ඒ හිත යේ සංයමෙස්සන්ති යම් කිසි කෙනෙක් එබඳු වූ ඒ සිත සංයමෙස්සන්ති පාලනය කරනවද සංයමයට පත් කරනවද අන්න ඒ තැනත්තා තමයි මොකද කරන්නේ මාර බන්ධනා මොක්ඛන්ති මාර බන්ධන වලින් මිදෙන්නේ මොක්ඛන්ති කියන්නේ මෝක්ෂයට මිදීමටපත් වෙනවා නැවතත් තේරුම් බලමු දුර ගමන් යන තනිවම හැසිරෙන ස්වාධීනව හැසිරෙන ශරීරයක් නැති ගුහාවක් තුල පවතින ඒ කියන්නේ ශරීරය තුල පවතින සිත යම් කිසි කෙනෙකු විසින් দমনය කරන ලද්දේද එසේ দমনය කරපු සිත দমনය කරපු පුද්ගලයා මාර බන්ධනයන්ගෙන් මිදෙනවා දැන් මේක හොඳට තේරුම් ගන්න මේ මාර බන්ධන වලින් මිදෙන්නේ කොමකින් මිදුනහමද මේ සිත පාලනය කරගත්තොත් සිත පාලනය කර ගැනීම තුලින් චිත්ත සංයමයේ තුලින් තමයි මේ මාර බන්ධන වලින් ගැලවෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඒ සියලු මාර බලවේග මාර බන්ධන වලට අහු වෙන්නේ සිතෙන් කියන එකයි. සියලු මාර බන්ධන වලට අහු වෙන්නේ සිතෙන් නිසා තමයි චිත්ත සංයමයේ තුලින් මාර බන්ධන වලින් මිදෙන්න පුළුවන්. දැන් එහෙම ගන්නකොට අපේ බණ පොතේ සඳහන් වෙනවානේ මාර බන්ධන පහක් ගැන. මාර බලවේග නැත්තම් මාර බන්ධන පහක් ගැන සඳහන් වෙනවා. මොනවද මේ පහ? බොහෝ දෙනෙක් ඒවා දන්නවා. මම හිමින් සඳහන් කරන්නම්. එතකොට ලියා ගන්නට ලියා ගන්න පුළුවන්. පළමුවෙනි මාර බන්ධනය තමයි දේව මාර. දෙවැන්න කන්ද මාර මා ප්‍රන්න කයන්න කන්ද මාර මා ප්‍රන්න කයන්න අල්නයන මා ප්‍රන්න දයන කන්ද මාර සිංහලෙන් සංස්කෘතියෙන් කියනනම් ස්කන්ධ මාර පළමුවැන්න දේව මාර දෙවැන්න කන්ද මාර තුන්වැන්න කිලේශ මාර හතරවැන්න අභිසංකාර මාර පස්වැන්න මච්චු මාර නැවතත් සඳහන් කරනවා නම් මාර බන්ධන පහ දේව මාර කන්ද මාර කිලේශ මාර අභිසංකාර මාර ඊළඟට මච්චු මාර ඔය පහ දේව මාර කන්ද මාර කිලේශ මාර අභිසංඛාර මාර මච්චු මාර ඔය තමයි මාර බලවේග පහ දැන් ඔය මාර බලවේග පහෙන් වැඩි ප්‍රමාණයක් පින්වත්නි මුල් මාර බන්ධනයේ හැර සෙසු මාර බන්ධන හතරම තියෙන්නේ අපේ සිතේ අප තුලයි තියෙන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී චිත්ත සංගමයේ තුලින් තමයි මාර බන්ධන වලින් මිදෙන්න පුළුවන් කියලා. දැන් අපේ චිත්ත සංගමයේ තියෙනවා නම් අර මුල්ම මාර බන්ධනය කුමක්ද? දේව මාරනේ. දේව මාර කියලා කියන්නේ ඔය මාර බන්ධන පහෙන් මුල් මාර බන්ධනයේ විතරයි බාහිර මාර බන්ධනයක් තියෙන්නේ.
අනිත් මාර බන්ධන හතරම අභ්‍යන්තරයි. අප තුල පවතින ඒවා. එතකොට අප තුල පවතින මාර බන්ධන හැම දෙයක්ම පාලනය වලට අහු නොවී ඉන්න පුළුවන් වෙන්නේ චිත්ත සංයමයේ තුලින්. හැබැයි දැන් අවසාන 4 2 3 4 5 කියන මාර බන්ධන අභ්‍යන්තරයි. ඒ පහ විශේෂයෙන්මත් ඉතින් අවුතින් සඳහන් කරන්න ඕනේ අභ්‍යන්තර නම් ඒවා චිත්තසංතානයේ චිත්ත සංයමයෙන් තුලින් තමයි පාලනය කරගන්න ඕනේ කියලා. හැබැයි චිත්ත සංයමයෙන් තුලින් තමයි මුල් මාර බන්ධනයත් අපි පාලනය කරගන්නේ. මොකද දැන් අපි බලමු මේ මාර බන්ධන පහ මුල් එක. ඒවෙන් මුල්ම මාර බන්ධනය මේ බාහිර මාර, අනිත් හතර අභ්‍යන්තර මාර. දැන් අපි බලමු බාහිර මාර බන්ධනය. ඒ තමයි දේව මාර. අපි මාර දේව පුත්ත කියලා අපි කියන්නේ. මාර දිව්‍ය පුත්‍රයා කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඒ මාරයා කියලා කියන්නේ බල සම්පන්න දෙවි කෙනෙක්. යක්ෂයෙක් නෙමෙයි දේවතාවෙක්. ඔහු වාසය කරන්නේ කොහෙද? දැන් දිව්‍ය ලෝක කාමාවචර දිව්‍ය ලෝක 6න් චාතුම් මහරජිකය, තාවතිංසය, යාමේ තුසිතේ, නිම්මාන රති, පරනිම්මිත වසවත්ති කියලා ඉහළට යනකොට 6 වෙනි දිව්‍ය ලෝකයේ ඉහළින්ම තියෙන කාමාවචර දිව්‍ය ලෝකයේ තියෙනවනේ. අන්න ඒ කාමාවචර දිව්‍ය ලෝකයේ ඒ පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය කියන්නේ සැපයෙන් ලෞකික සැපයෙන් වැඩිම දිව්‍ය ලෝකයේ වන ඒ පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ තමයි මේ මාර දේවතාව වාසය කරනවා කියන්නේ. ඔහු බොහෝම බල සම්පන්න කෙනෙක්. එන් ධර්මයේ සඳහන් වෙනවා වසවත්ති මාරයා කියලාත් කියනවා. වසවත්ති කියන්න හේතුව තමයි අර දිව්‍ය ලෝකේ නමත් ඒක. පරනිම්මිත වසවත්ති. මේ ඊළඟට ඒ කියන්නේ වසවත්ති කියන්නේ දැන් පරනිම්මිත වසවත්ති කියන්නේ මේ දිව්‍ය ලෝකේ කොච්චර සැප සම්පත් තියෙනවද කියනවනම් තමන් හිතන ප්‍රමාණය විතරයි. තමන් ඒකේ ඉන්න දෙවිවරු එක චිත්තක්ෂණයකින් මේ දේවල් අවල් දේ ඕන කියලා හිතනකොට පහළ වෙනවා ඒවා. ඉතින් එතකොට මේ වසවත්ති කියන එකේ තේරුම තමයි බලය පවත්වනවා කියන එක. ඉතින් ඒ නිසා කාමාවචර දිව්‍ය ලෝකවල අතර බලය වැඩිපුරම පවතින දිව්‍ය ලෝකය, ඒ වගේම දැන් ඔය අනුන් කෙරෙහි සියල්ල කෙරෙහි බලය පවත්වනවා කියන එක තමයි වසවත්ති කියලා කියන්නේ. දැන් ඒකට අපි මේ කියන්නේ මාරයා කියලා කියන්නේ දේවතාවෙක්. බොහොම බල සම්පන්න ලස්සන දේවතාවෙක්. ඉතින් මේ දේවතාවා ඒට කියනවා වසවත්ති මාර කියලාත් කියනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දැන් ඔය මාර ඒ කියන්නේ මාර කියලා කියන දේවතාවෙක්නේ. ඒ මාර දේවතාවා කොච්චර බල සම්පන්නද කියනවා නම් ඔහු කලබල වුණාම ඔහු මේ කලබලයටපත් වුණාම අනිත් දිව්‍ය ලෝක 6ේම දෙවිවරු එළියට එන්නේවත් නැහැ. සංසුන්ව නිහඬව ඉන්නවා කියලා කියන්නේ. වෙන එකක් තියා චාතුම් මහරජික, තාවතිංස කියන යටම තියෙන දෙව්ලොව දෙකට අධිපති සක්‍ර දෙවියන් පවා නිහඬ වෙනවා කියනවා. ඒතර විශාල බලයක් තියෙන දේවතාවෙක් තමයි මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ. හැබැයි ඒක ප්‍රාර්ථනාවෙන් ලැබෙන තනතුරක්. එතකොට මේ තනතුර ලැබෙන්නේ දෙවි කෙනෙක් තමයි. සියලුම දෙවිවරු ආධ්‍යාත්මික නෑනේ. මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා, සම්‍යක් දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. ඒ තනතුර ලැබෙන්නෙම දැන් ඔය පින්වත් මේ ලෝක ධර්මතා කියන දේවල් ගත්තාම ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි අපේ සිතෙත් තියෙනවා හොඳ සිතුවිලි, නරක සිතුවිලි. එතකොට මේ නරක චිත්ත වේග තියෙනවා, හොඳ චිත්ත වේග තියෙනවා. හොඳ සිතුවිලි තියෙනවා, නරක සිතුවිලි තියෙනවා. හොඳ චෛතසික, නරක චෛතසික තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ සමාජයේ විශ්වයේත් ඒ වගේම මේ හොඳ බලවේග තියෙනවා, නරක බලවේග තියෙනවා. ඉතින් ඔය පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේහි ඒ තනතුරටපත් වෙන්නේ කාමාවචර ලෝකයේ ජීවත් වෙන ජීවීන්. දැන් කාමාවචර කියලා කිව්වම අපාය 4යි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යිනේ. ඔය ටිකටනේ කාමාවචර ලෝක කියලා කියන්නේ 3 ලෝකයෙන් නේද? අපි කියන්නේ භවත්‍රයෙන්.
ඊට ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝක 16 අපිට නැවත කතා කරන්න වෙනවා මේ අபிසංඛාර මාර්ග යටතේ ඔය භවත්‍රය ගැන කතා කරන්න වෙන හින්දා අපි දැනට කතා නොකරමු ඒ ගැන. ඉතින් කාමාවචර ලෝකයේ දැන් බලන්න ලෝක ධර්මතාවල ස්වභාවය කියන්නේ අපේ සිතෙත් තියෙනවා හොඳ නරක චෛතසික. බාහිර ලෝකෙත් පවතිනවා මේ හොඳ බලවේග සහ නරක බලවේග. එතකොට මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ දේවතාවෙක් වුණාට ලෝකේ කම්සප නියෝජනය කරන කම්සපට මිනිසුන් පොළඹවන ජනයා පොළඹවන බලවේගයක්. එතකොට කාමරාගය ඒ වගේම ලෞකිකත්වයට බර වෙනකොට මිනිස්සු ඒ මාර දේව මාරයා එකට කැමති. දේව මාර බලවේගය එකට කැමති. ඒ නිසා තමයි දැන් අර ඇතම් විට ආධ්‍යාත්මික පුද්ගලයන්ට තමයි ගොඩක් බාධා කරන්නේ ওই පළවෙනි මාර බන්ධනය. දැන් ඒ විදිහට අහු වෙන වෙලාවල් තියෙනවා. දැන් අපි ප්‍රධානම අපි දන්න සිද්ධියක්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දැන් ලෝකේ වැඩ සිටියා ඇති කියලා ඇඟෙව්වහම අර තව කාර්යයක් වැඩ සිටින්න කියලා ආනන්ද හාමුදුරුවන්ට ඇඟෙව්වහම ආනන්ද හාමුදුරුව ආරාධනා කළේ නැහැ කියනවා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව දේවමාර බන්ධනයට යටත් වෙලා හිටියා කියලා. දේවමාර බන්ධනය කියන්නේ වසවත්ති මාරයා මේ මාර දේවතාව මොකද කළේ මේ ඉක්මනට ආනන්ද හාමුදුරුවන්ගේ සිතට ඇතුල් වෙලා ඒ ආරාධනාව කරන එක අමතක කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය දේවමාර බන්ධනයට බලපෑම් කරන්න බැරි මේ කෙලස් නැති කර උතුමන්ට පමණයි. බුදුරජාණන් වහන්සේගේ සිත බන්ධනයට පත් කරන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේගේ නමකගේ සිත බන්ධනයට පත් කරන්න බෑ. රහතන් වහන්සේ නමගේ සිත බන්ධනයට පත් කරන්න බෑ. ඒ නමුත් බන්ධනයට පත් කරන්න බැරි එක විතරයි. හැබැයි මේ දේවමාරයාට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පවා සිතුවිලි කියවන්න. ඒ කියන්නේ මනසට ටැප් වෙන්න පුළුවන්. මනසට ටැප් වෙන්න පුළුවන් අර අදහස් ප්ලාන් කරන්න අදහසක් ඇතුල් කරන්න බෑ. හැබැයි පෘථග්ජනයන්ගේ සිත්වලට ටැප් කරනවා. ඒ කියන්නේ ඇතුල් වෙනවා විතරක් නෙමෙයි, හැඟීම් කියවනවා, සිතුවිලි කියවනවා විතරක් නෙමෙයි, සිතුවිලි වල වෙනසක් පවා ඇති කරවන්න පුළුවන් ඔය දේවමාරයාට. ඉතින් ඒ නිසා ඔය බුදුරජාණන් වහන්සේ මතකයිනේ පඨමාභි සම්බෝධිය කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ කල්පනා කළානේ මේ මා අවබෝධ කරගත්තා වූ ධර්මය ඉතා ගැඹුරුයි, මේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් මේ විශ්වයේ නැහැ කියලා ලේසියෙන්. එහෙම හිතාගත්ත වෙලාවේදී මොකද කළේ? වසවත්ති මාරයා බොහෝම උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඉදිරිපත් වෙලා, ඒකනේ ස්වාමීනි අර ලස්සන බිරිඳ යශෝදරාව, අර ලස්සන පුතා රාහුල බලාගෙන ඉන්නවනේ ඔබ එනකන්, අර වයස්ක පිය රජතුමා බලාගෙන ඉන්නවනේ ඔබ එනකන් අපරාධනේ රාජධානිය දාලා යන්න. ආපහු ගිහිල්ලා මේ තාත්තගෙන් පිය රජුරුවන්ගෙන් රාජධානිය බාර අරගෙන අර ලස්සන බිරිඳයි පුතයි එක්ක රජකම කරගෙන ඉන්නකෝ කියලා ආදරෙන් වගේ කතා කළා. බුදුරජාණන් වහන්සේ බල කවුද මට මේ කතා කරන්නේ කියලා. උන්වහන්සේ ක්ෂණිකව තේරුම් ගත්තා. දැන් බල එතනදී අර දේවමාරට පුළුවන් වුණානේ බුදුහාමුදුරන්ගේ සිතවිල්ල කියවන්න. හැබැයි වසඟයට පත් කරන්න බෑ. බන්ධනයට පත් කරන්න බෑ. දැන් ඔය මාර වසඟය කියන්නේ මාර බන්ධනයට පත් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මොකද කෙලස් නැති කරලා හින්දා. දැන් අපි වගේ සාමාන්‍ය අය නම් කල්පනාකාරී නොවුනොත් අහු වෙන්න පුළුවන්. මම එහෙම දන්නවා මාර බන්ධනවලට අහු වෙන අය ඕන තරම්. එතකොට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? මේ විනාශකාරී පවිටු මාරයා නේද කියලා කිව්වා. මාරෝ පාපිමා අන්තකෝ. මේ අන්තකෝ කියලා කියන්නේ විනාශයක් ඇති කරන පාපිෂ්ඨ මාරයා නේද මේ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. එතකොටම මොකද කළේ? මාරයා අතුරුදහන් වුණා. එහෙම තමයි කරන්නේ ඔය බණ භාවනා කරන අයට. දැන් ඔබ අතර ඉන්න කෙනෙකුට පවා ඔබ භාවනා කරන පුත්තජනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ අතිශයින් ආධ්‍යාත්මිකයි නම් ඒ දේවමාර ඔබ ඉදිරියට එන්න පුළුවන්. නොයේක වේශ වලින් එන්න පුළුවන්. බැබලෙන රහතන් වහන්සේ කෙනෙක් වගේ සිවුරක් දරාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් උපාසක මහත්මයෙක් උපාසක කෙනෙක් වගේ බොහෝම ලස්සන සුදු ඇඳගෙන බොහෝම නිහතමානීව ළඟින් ඇවිල්ලා වාල්ලා වැඳගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තමන් දන්න ඥාතියෙක් විදිහට එන්න පුළුවන්. වෙනත් දේවතාවෙක් වගේ එන්න පුළුවන්.
නොඑක් ස්වරූප වලින් එන්න පුළුවන් ඔබ බන්ධනයට ලක් කරන්න. එහෙම සිද්ධ වෙනවා දෛනික ජීවිතේ ඔය ආධ්‍යාත්මික ජීවිත ගත කරන අයට බාධා කරන්න එහෙමයි ඇවිල්ලා. හැබැයි එහෙම බාධා කරන්න ඇවිල්ලා ඔබට තේරුණොත් එහෙම මේ ඇවිල්ලා ඉන්නේ මායя කියලා අර මොකද වෙන්නේ? අරට ඔහුට තවදුරටත් මායяගේ තියෙන එක හොඳක් තියෙනවා. දේව මාර්ගයේ තියෙන එක හොඳ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි ඒ දේවමාර බොරු කියන්නේ නැහැ. මොකද බොරු කිව්වොත් එහෙම දේවත්වයෙන් පිරිහෙනවනේ. බොරු කියන්නේ නැහැ. දැන් ඔබට හිතුනොත් මේ මායя නේද කියලා හිතුනොත් ඔබ මායя නේද කියලා ඇහුවොත් මායя නේද මේ නම් දේවතාවෙක් වෙන්න බෑ මේ නම් අපේ මැරිච්ච කෙනෙක් වෙන්න බෑ මේ නම් මෙහෙම කෙනෙක් වෙන්න බෑ කියලා හිතනකොට ඇහුවොත් එහෙම ඔබ මේ මායя නේද කියලා තවදුරටත් ඔහුට හංගන්න බෑ. එතකොට ඔහුගේ නියම ස්වරූපේ පෙන්නනවා. නියම ස්වරූපේ පෙන්නලා යන්න යනවා. මොකද ඔව් කියලා බොරු කියන්න බෑ. ඒක බොරු නොකියන එක මායяගේ හොඳ ලක්ෂණයක් කියලා සඳහන්. මොකද දේවතාවෙක්නේ. මේ ඔහු මායя වුණාට දේවතාවෙක්. ඒක ප්‍රබල තනතුරක් විශ්වයේ. ඒ තනතුර ඇති වෙලා තියෙන ලෝක ධර්මතානුව ජනතාව සත්වයන් කාමභෝගී කරන්න කාමයට යොමු කරන්න තමයි ඒ தත්තර පත්වලා තියෙන්නේ. ඒ නිසා ඒ මාර බලවේග දේව මාර බන්ධනය කියන එක ත්‍රිපිටකයේ සඳහන් කළාම ගොඩාක් තැන්වල සඳහන් වෙනවානේ බුදුරජාණන් වහන්සේ වසඟයට පත් කරන්න ආවා. ඒ වගේම තව රහත් භික්ෂූන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන් ඒ අය වසඟයට පත් කරන්න ආපු අවස්ථා ගැන සඳහන් වෙනවා බණ පොතේ ත්‍රිපිටකයේ කතාවල අනන්තවත්. මේ එතකොට ඒ රවට්ටන්න එන්නේ කියලා. ඉතින් ඇතැම් විට එතකොට ඒ රැවටුනොත් එහෙම දේව මාර බන්ධනයට අහු වුණා වෙනවා. ඒ දැන් අපි දන්නවනේ සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස බොමැඩ මේ අපි ඒ උන්වහන්සේ උත්සාහ කරනකොටත් ඒ වෙලාවෙත් මුලින්ම උන්වහන්සේ පරද්දන්න උන්වහන්සේ වසඟය ගන්න බන්ධනයට ලක් කරන්න ආවනේ බැරි වුණානේ. ඒ බැරි වුණ හින්දානේ එයාගේ දුවලා තුන් දෙනා ඇව්වේ. කවුද? තණ්හා අරති රාග කියන තුන් දෙනා ඇව්වනේ. රාගා කියන්නේ රාග. තණ්හා අරති රාග කියලා තුන් දෙනෙක් ඇව්වනේ. දුවලා තුන් දෙනා නේද? අපි පෙර දේශනාවකදී මාර දූර තුන් දෙනා ගැන අපි කතා කළා මතකයි. කොහොමද මෙතන අදාළ හින්දා මොකද තණ්හා කියලා කියන්නේ තෘෂ්ණාව ආශාව. අරති කියලා කියන්නේ ඩිස්ට්‍රැක්ට් කිරීම නැත්තම් ආධ්‍යාත්මික කෙනෙකුගේ සිත වෙනතකට යොමු කිරීම ඩිස්ට්‍රැක්ෂන් එක අරති. ඊළඟට රාග කියලා කියන්නේ මේ ඇලීම කියන එක. එතකොට දැන් ඔය දූවරු තුන්දෙනාගේ නම් විදියට ගත්තට මොකද ඔය තුන අපේ සිතේ තියෙන ප්‍රධාන චෛතසික තුනක්නේ. මොනවද? තණ්හා, තෘෂ්ණාව. ඊළඟට අරති කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට හිතපු ගමන් තීන මිද්දේ ඇවිල්ලා එපා වෙලා මේ භාවනා කළ ඇති අනේ මේ මාර්ගඵල මට ඕනේ නැහැ කියලා කම්මැලි වෙනවා. ඒ අරති. ඊළඟට මේ ආශාව නැති වෙනවා. ඊළඟට රාග. ඊළඟට තමන්ට රාගයක් ඇති වෙනවා. මේ කාම රාගය ඇති වෙනවා. ඉතින් ඔය තුන මාර දේවතාවගේ දියණිවරුන් විතරනේ සඳහන් කරන්නේ මාර බලවේග විදිහට. ඉතින් එහෙමයි ඒ ස්වභාව ධර්මයේ ඉන්න දෙවිවරු ඉන්නවා. බලවේග තියෙනවා ස්වභාව ධර්මෙත් අපේ මානසික බලවේග සමග ගැළපෙන ඒවා. අපේ බලවේග සමග ගැළපෙන. අතිරේකව සඳහන් කරනවා නම් අපි හිතමු දැන් ගෙදරක ඉන්නවා නම් කෙනෙක් හරි අධර්මිෂ්ඨ ඒ වගේම දුස්සීලව මේ නිතරම නිකන් තිරිසන් චර්යාවක් තියන අය ඉන්නවා කියලා හිතමු. ඒ වගේ අයට දේව මාර බලවේගයේ කැමති. ඒ වගේම තමයි ඒ වගේ අයට ඔය මේ යක්ෂ භූත ප්‍රේත වගේ අයත් හරි කැමති. මොකද එයාලට කැමති විදිහට මෙයා ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ චිත්ත බලවේග තියෙනවා. ස්වභාව ධර්මයේ තියෙන බාහිර බලවේග වලට ගැළපෙන. දැන් එතකොට දැන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කැමති ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන ඔබට. හැබැයි ඔබ ලෞකිකත්වයට හුඟක් බර නම් ඔබට උදව් කරන්නේ අර සම්‍යක් දෘෂ්ටික දෙවිවරුවත් හොඳ බලවේග නෙමෙයි ස්වභාව ධර්මයේ. ඔබට පොළඹවන්නේ උදව්වට ඉන්නේ අර මාර බලවේගමයි.
ඒ මොකද ඔබ කැමති ඒවටනේ. ඔබට රාගය වැඩි නම් ලිංගිකත්වය අසීමිත නම් අසීමිත මේ කාම රාගයක් තියෙනවා නම් අසීමිතව ලෞකික නම් එවන් අවස්ථාවකදී ඔබට උදව් කරන ඔබ ගැන සතුටු වෙන කවුරු හරි ඉන්නවා. ඒ සතුටු වෙන අය අතරින් ප්‍රධාන කෙනා තමයි දේවමාර. ඒ මොකද ඔබ මේ බන්ධනයට අහු වෙලා ඉන්න තාක්කල් ඔබ ආධ්‍යාත්මික පැත්තට යන්නේ නැහනේ. එතකොට දේවමාරයා හරි සතුටුයි ඒකට. මේ අවලා මේකට අහු වෙලා ඉන්නේ, බැඳිලා ඉන්නේ කියලා. එතකොට පළමුවෙනි මාර බන්ධනය තමයි දේවමාර බන්ධනය. දෙවැන්න තමයි කන්ද මාර බන්ධනය. කන්ද කියලා කියන්නේ ස්කන්ධ කියන එක. ඒ කියන්නේ මේ අපේ මේ පංචස්කන්ධය ගැන. ඒ කියන්නේ මොකද රූප අපිව සාකච්ඡා කළ අනන්ත වාරයක්. රූප අපේ භෞතික ශරීරයේ වේදනා ඊළඟට වේදනාව කියන්නේ අපේ ෆීලිංස් අපේ අපට ඇති වෙන සිතුවිලි මේ සංවේදනාවන්. ඊට පස්සේ සංඥාව නිසා තමයි අපි බාහිර අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුළින් බාහිර ලෝකයට එක්ක සම්බන්ධ වෙලා තියෙන අන්තර් සම්බන්ධය පවත්වාගෙන යන්නේ සංඥා හින්දා. ඊළඟට සංඛාර කියලා කියන්නේ අපි රැස් කරනවා කර්ම. හොඳ නරක කර්ම රැස් කරනවා. ඒකත් සිතේ පවතින එක ශක්තියක්, එක කොටසක්. ඊළඟට විඥාන කියලා කියන්නේ අපි නිගමන පූර්ව නිගමන අරගෙන ඊට පස්සේ අපි මේ ඒ දේවල් සිතේ තබා ගන්නවා. එතකොට වේදනා සංඥා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට තමයි කියන්නේ පංචස්කන්ධය කියලා. ඒ ස්කන්ධ පහ එකතු වුණාමනේ මමත්වය කියලා එකක් හැදෙන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ සෑම විටම පංචස්කන්ධ විග්‍රහයේදී සතිපට්ඨාන විග්‍රහයේදී හැම තැනකදීම පුද්ගලයෙක් කියලා කෙනෙක් මතකනේ අර පෙර අපි සඳහන් කළානේ සම්මුති දේශනාව සහ පරමාර්ථ දේශනාව කියලා මතකනේ ඒ අර මොනවද ඇති මම සහ නැති මම කියලා අපි දේශනයක් කළානේ ඒක YouTube එකේ තියෙනවනේ ඒක නැවත අහලා බලන්න මෙතෙන් අදාළ වෙන හින්දා ඇති මම සහ නැති මම කියලා සම්මුති දේශනා පරමාර්ථ දේශනා මුල් කරගෙන මමත්වය ගැන අපි කතා කළානේ එතන මමත්වය මම කියන தත්ත්වය ගැන අපි කතා කළේ කිසිවක් ගැන නෙමෙයි පංචස්කන්ධය ගැන එතකොට මේ කන්දමාර කියලා කියන්නේ අභ්‍යන්තර මාරයන්ගෙන් පළමු වෙන තැන. මොකද පළමුවෙනි වාර බලවේගයේ බාහිර මාර දෙවැන්න අභ්‍යන්තර. ඒ කියන්නේ අපේ මේ කෙටියෙන්ම කියනවා නම් කන්දමාර කියලා කියන්නේ කොහොමද දන්නවද පින්නවද? මමත්වයේ නැමැති මාරයා. මම නැමැති මාරයා. මොකද ඔය පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ එකතු වෙලානේ මමත්වයේ ගොඩ නැගින්නේ මම කියන தත්ත්වයේ ගොඩ නැගින්නේ එතකොට මම කියලා කියන්නේ මායя ඇත්තටම ඒ කියන්නේ දැන් තමන් පාලනයක් නැහැනේ තමන්ට තමන්ගේ සිතුවිලි පාලනයක් නැහැ කාය පාලනයක් කරගන්න බෑ එහෙම පාලනය කරගන්න පුළුවන් නම් බුදුවරු ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැනේ අපිව ගයිඩ් කරන්න අපට මඟ පෙන්වන්න නේද එහෙම අපට අපි මමත්වයේ කියන එක මම කියන தත්ත්වයේ පාලනය කරගන්න මට බෑ ඒ කියන්නේ මම කියන தත්ත්වය පාලනය කරගන්න මට බෑ කියන්නේ අපි ඉන්නේ ස්කන්ධ මාර බන්ධනය තුල. ඒක තමයි දෙවෙනි මාර බන්ධනය. අපිම අප විසින් බැඳගෙන ඉන්නේ. ඒක තමයි කියන ස්කන්ධ මාර බන්ධනය කියලා. රූපය අපේ රූපයට අපි බැඳෙනවා. ඒ රූපේ ලස්සන අවලස්සන ගැන බැඳෙනවා. මේ රූපේ ලස්සන තියෙනකන් රාගිකයි රූපේ ගැන. ඊට පස්සේ රූපේ වැහැරෙනකොට දුකයි. මේ තරහකුත් එන්න පුළුවන්. ඇයි මේ ශරීරේ මට ඕන විදිහට පවතින්නේ නැත්තේ කියලා. වේදනත් එහෙමයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා කියලා තුනක් තියෙනවා. සුඛ වේදනා එනවා නම් සතුටුයි. දුක්ඛ වේදනා එනකොට අසතුටුයි. ඊන වේදනා සංඥා කියලා ගත්තාම ඇස කන නාසය දිව හම කියන මේ ඉන්ද්‍රිය වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්මන අල්ල ගන්න ඕනේ. සංඥාවත් එක්ක තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ සංඛාර. ඒ විදිහට සංඥාවෙන් ලෝකේ අල්ලගත්තට පස්සේ මොකද කරන්නේ? අපි කර්ම රැස් කරනවා. රැස් කරලා එකතු කර ගන්නවා හිතේ. ඒ තමයි සංඛාර. ඊට පස්සේ ඒ විතරකුත් නෙමෙයි. ඊට පස්සේ ඒ සංඛාරات එකතු කරගෙන කර්මත් එකතු කරගෙන ඒ සියල්ල එකතු කරගෙන ඊළඟට ලස්සනට තව දුරටත් ස්ථාවර කරගෙන හදා ගන්නවා මේ ගෙනියන්න යමක් ලෝකේට. නිගමන පූර්ව නිගමන එකතු කරගෙන අර දැක්ක
පංච ඉන්ද්‍රියයන් එකතු කරගත්ත දත්ත ඒවා ගැන කල්පනා කරලා ඒවා ප්‍රොසෙස් කරලා ඒවා ගැන නිගමන පූර්ව නිගමන අරගෙන අපි ඊට පස්සේ මේ එකතු කරලා තියාගන්නවා එක තැනක ගෙනියන්න. ඒ ගෙනියන එතන විඥානය. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ඔය පහේ එකතුව තමයි අපි කියන්නේ මම නැත්නම් මමත්වය කියලා. ස්කන්ධ මාර කියන්නේ මමත්වයටමයි. ඒ කියන්නේ අප විසින් අපවම බන්ධනයට ලක් කියලා ගැනීම තමයි ස්කන්ධ මාර බන්ධනය කියලා කියන්නේ දෙවෙනි මාර බන්ධනය. ඊළඟට අපි බලමු තුන්වෙනි මාර බන්ධනය. කිලේශ මාර. ඔබට තේරෙයි මේ දැන් විස්තර කරගෙන යනකොට ගැඹුරට අපි යන්නේ කියලා. ස්කන්ධ මාර බන්ධනය. ඉතින් පස්සේ ඊළඟට ඉන්නේ කිලේශ මාර. කිලේශ කියලා කියන්නේ ක්ලේශ. ක්ලේශ කියන්නේ මොනවද? අපේ සිතේ ඇති වෙන ලෝභ දේශ මොහ කියන සිතුවිලි. ඒ මූලයන් ලෝභ දේශ මොහ කියන ඒ මූලයන් මුල් වලින් ඇති වෙන අකුසල චෛතසික. ඒ දේවල් තමයි කිලේශ. ක්ලේශ ඇති වෙන දේවල්. එතකොට දැන් අපට ක්ලේශයක් ඇති වුණාම දැන් අපි හිතමු අපි කෙනෙක් දැකලා ඒ පුද්ගලයා ගැන ආදරයක් රාගයක් ඇලීමක් ප්‍රේමයක් ඇති කරගන්නවා. ඒ තුලින් අපට ඇති වෙන්නේ ක්ලේශයක්නේ. ක්ලේශය දෙආකාරයකට ඇති වෙනවා. කොහොමද? එක්කෝ ඒ පුද්ගලයා Tamanට ලැබුණොත් සතුටක් එනවා. ඊළඟට නොලැබුණොත් එහෙම තරහ යනවා. එපා වෙනවා. කොහොමත් ක්ලේශය ඒවා. හරි ගියත් වැරදුනත් දෙකෙන්ම ඇති වෙන්නේ ක්ලේශ. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ කර්ම නිසා සංසාරේ දික් වෙනවා කියලා. දැන් කර්මය නිසා සංසාරේ දික් වෙනවා කියලා දේශනා කරනකොට අපි මීටක පෙරත් කීප සැරයක් ඔය ගැන සාකච්ඡා කළා. කර්මය නිසා සංසාරේ දික් වෙනවා. ඒ නිසා කර්ම නතර කර යුතුයි. හැබැයි කර්ම කියනකොට මොකද්ද? කුසල කර්ම අකුසල කර්ම දෙකමයි තියෙන්නේ. කර්ම නිසා සසර දික් වෙනවා නම් කර්ම වලට කුසල කර්මත් අයිති නම් කුසල කර්ම පුණ්‍ය කර්ම නිසාත් සසර දික් වෙනවා. එහෙනම් ඇයි පින් කරන්නේ? අර සසරින් කවදා එගොඩ වෙයිද කියලා අපිට නිගමනයක් නැහැනේ. අපි ස්ථිරව දන්නේ නැහැනේ. අපි ස්ථිරව දන්නේ කවදා ගොඩ වෙයිද. එතකන් ඒ ආධ්‍යාත්මික අරමුණ ඉටු කරගන්නකම් අපිට අපායගාමී නොවි අපි කියන අභව්‍ය ස්ථානයකට වැටෙනවා කියලා. අපායගාමී නොවි නරක ආදීයකට වැටෙන්නේ නැතුව සංසාරයේ සුරක්ෂිතව ඉන්න ඕනේ මම අවබෝධ කරගන්න. අන්න ඒ සඳහා තමයි පින් අවශ්‍ය වෙන්නේ. කුසල අවශ්‍ය වෙන්නේ. පින් කරන්න ඕනේ කියන්නේ. නැත්තම් මේ කුසල අකුසල කියන්නේ පුඤ්ඤ පාප කර්ම දෙකෙන්ම සිද්ධ වෙන්නේ ඒ කර්ම දෙකෙන්ම සිද්ධ වෙන්නේ සසර දික් වෙන එක. නමුත් අර වඩා හොඳ දේ තියෙන්න එපා. ඒ කියන්නේ තාම ගැරන්ටි එකක් නැති නිසා කවදා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා දන්නේ නැති නිසා අපි සසර ඉන්නකම් ඉන්න ඕනේ සුරක්ෂිතව. ඒ නිසා තමයි අපට පුඤ්ඤ කර්ම හොඳ කර්ම අපට උපකාර වෙන්නේ. හැබැයි නැතුව මේ කර්ම නිසා හොඳ නරක කර්ම දෙකම හින්දා වෙන්නේ සසර දික් වෙන එකයි. එතකොට අபிසංඛාර මාර මොකද්ද මේ සුස්මි මේ කිලේශ මාර කියලා කියන්නේ ක්ලේශ මාරය. ඒ කියන්නේ අපට ඇති වෙන පාපකාරී සිතුවිලි. දැන් බලන්න පාප සිතුවිල්ලක් ඇතුළු දැන් කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් කෙනෙකුට රස්සාවක් ලැබුණා කියලා ඊර්ෂ්‍යාවක් ආවොත් නිින්ද යන්නේ නැහැ නේ එළි වෙනකන්. ඇතැම් අවස්ථාවලදී මොකද වෙන්නේ? රෑ නිදා ගන්න ගියාට පස්සේ අර රස්සාව ලබාගත්ත කෙනා අපට පහර දෙන්න එනවා වගේ ඇවිල්ලා බෙල්ල මිරිකනවා වගේ පේනවා. එතකොටම ගැස්සිලා ඇහැරලා කියනවා මම මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරපින් නදකෝද ඇවිල්ලා බෙල්ල මිරිකුවේ මගේ කියලා. ඒ බය වෙන්නේ ඇයි? ක්ලේශ මාර. එතකොට ක්ලේශයක් ඇති වුණොත් ඒ ක්ලේශය නිසා සිතේ ගැස්සීමක් ඇති වෙනවා. ඊර්ෂ්‍යා කරන අයගේ සිත සනසීමක් නැහැ. තරහ ගත්ත කෙනාගේ සිතේ සනසීමක් නැහැ. රාගයක් ඇති වෙච්ච කෙනාගේ සිතේ සනසීමක් නැහැ. ඊළඟට පලි ගැනීමක් කරපු කෙනාගේ සිතේ සනසීමක් නැහැ. ඒ සනසීම නැතිවීම තමයි ක්ලේශ මාර බන්ධනය කියලා කියන්නේ. එහෙම ක්ලේශයක් ඇති නොවුණු සිත සංසුන්. එතකොට ඒ ක්ලේශ මාර බන්ධනයෙන් මිදිලා. ඒ ක්ලේශ මාර බන්ධනය කියන්නේම ඒ ඇතිවුණු සිතුවිල්ල හින්දා සිත තිගැස්සීම, සිත කලබල වීම, ඊපස්සේ වෙන යමක් ගැන හිතන්නට අවකාශ නැතිවීම, අපොහසත් වීම, ඒක තමයි කියන්නේ කිලේශ මාර බන්ධන කියලා. තුන්වෙනි. ඊළඟට බලමු හතරවෙනි. දැන් තවත් ගැඹුරට යනවා හතරවෙනි කාරණේ මාර බන්ධනය. හතරවෙනි තමයි අபிසංඛාර මාර. දැන් මේ අபிසංඛාර මාර කියන එක ටිකක් විස්තර කරන්න වෙනවා වැඩිපුර. මම කිව්ව භවත්‍රය ගැන සඳහන් කරන්න වෙනවා කියලා කාම රූප අරූප
මෙතනදී ඒ කාරණේ අදාළ වෙනවා. දැන් අபிසංකාර මාර කියන එකේ ගත්තාම අபிසංකාර කියලා දැන් සංඛාර කියන්නේ අපි මේ හේතු ප්‍රත්‍ය මුල් කරගෙන ඇති කරන දේවල්නේ. දැන් අපි ඇති කරනවානේ සංඛාර ගත්තාම මේ මොනවද අපේ සිතෙන් සිතුවිලි ඔස්සේ අපි කර්ම රැස් කරනවා. කතා කරන වචන වලින් කර්ම රැස් කරනවා. ශරීරයෙන් කරන ක්‍රියාවන්ගෙන් කර්ම රැස් කරනවා. එතකොට ඒ සංඛාර කියලා කියන්නේ අපි කරලා රැස් කරගන්න දේවල්නේ. මතකය පුරුදු ඒ වගේම කර්ම ශක්තියනේ. අபிසංඛාර මාර කියලා කිව්වහම කෙලින්ම අර මේ අපි ඇති කරගන්න කුසල අකුසල කර්ම වලට තමයි අபிසංඛාර කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රියාව ඉවරයි දැන්. ක්‍රියාව අවසන් වෙලා ඒකේ දැන් නිෂ්පත්තියට පැමිණලා අපි ඇති කරගෙන ඉවරයි කුසලයක් හෝ කියන්නේ මේකද පුණ්‍ය කර්මයක් හෝ හොඳ කර්මයක් හෝ නරක කර්මයක් අපි දැන් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් අපි දැන් සිදු කරගෙන. එතකොට අන්න ඒ විදිහට සම්පූර්ණ වූ කර්මයට තමයි කියන්නේ අபிසංඛාර කියලා. දැන් අபிසංඛාර වර්ග තුනක් තියෙනවා. ඒ තමයි පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙන්ජාභිසංඛාර කියලා. ඒ වචනේ හදලා තියෙන පුඤ්ඤ අபிසංඛාර, අපුඤ්ඤ අபிසංඛාර, ආනෙන්ජ අபிසංඛාර. අර සංදි වුණාම වචන පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙන්ජාභිසංඛාර කියලා කියන්නේ. එතකොට බලමු මේ වචන එතන කර්ම වර්ග තුනක් ගැන උතන කියන්නේ. දැන් පුඤ්ඤාභිසංඛාර කියලා කියන්නේ පුඤ්ඤ අபிසංඛාර. ඒ කියන්නේ ඔය මේ අපි දැන් ගත්තොත් කාම ලෝකයේත් රූප ලෝකයේත් නේද? කාම ලෝක දැන් භවත්‍රය කියන්නේ මොනවද? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුනනේ. අපි වට කියනනේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලා. අපාය හතරයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක හයයි කියනවා කාම ලෝක කියලා. ඒක කාම භවය. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක, රූප ලෝක, බ්‍රහ්ම ලෝක 16ට කියනවා මේ රූප භවය කියලා. ඊළඟට එතනින් එහාට ගියම තවත් තියෙනවා රූපේ නැතුව සිතෙන් විතරක් පවතින අරූප භවයේ තියෙනවා. ආකාසානංචායතනෙ, විඤ්ඤාණංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඔය හතර ගත්තට පස්සේ දැන් ඔය අපි ගමු කාම රූප අරූප එහෙම නැත්නම් ඒ භවත්‍රයේ ගත්තට පස්සේ ඒ භවත්‍රයේ ඊළඟට මේ මොනවද අපි කියන්නේ මේ දැන් අපි බුදු කෙනෙක් ගැන කියන්නේ කොහොමද මේ කාම රූප අරූප යන භවත්‍රයේම ඒකාලෝක කරමින් බුද්ධත්වයට පත් වූ ඒ බුදුරජාණන් වහන්සේ කියලානේ කියන්නේ. අපි එහෙම තමයි කියන්නේ. එතකොට දැන් අපි ඊළඟට බලමු මේ වචන තුනේ තේරුම දැන්. මේ ඔය අපි මුලින්ම බලමු පුඤ්ඤාභිසංඛාර. පුඤ්ඤ අபிසංඛාර. පුඤ්ඤ කියන වචනේ කාටද තේරෙනවනේ. පුඤ්ඤාභිසංඛාර මේ කියලා කියන්නේ ඔය කාමාවචර මේ මොනවද කුසල සිතුවිලි වලටයි රූපාවචර කුසල සිතුවිලි වලටයි පුඤ්ඤාභිසංඛාර කියලා කියන්නේ. අபிසංඛාර දැන් අපි හිතමු ඔය මිනිස් ලෝකේ දැන් අපාය හතරේ ඉන්න අයට හතර අපායේ ඉන්න අයට හොඳ කුසල සිතුවිලි ඇති කරගන්න විදියක් නැහැනේ. හැබැයි මිනිස් ලෝකේයි දිව්‍ය ලෝකේයි දිව්‍ය ලෝක 6යි ගත්තාම හොඳ කාමාවචර ලෝක 7නේ. අර 7යි 4යි 11 යටින් තියෙන අපාය 4 අයට කාම කුසල සිතුවිලි ඇති වෙන්න විදියක් නැහැ දුක වැඩි හින්දා. එතකොට මිනිස් ලෝකේයි කාමාවචර මිනිස් ලෝකය කාමාවචර දිව්‍ය ලෝක 6යි ඒ වගේම තමයි රූපාවචර ලෝක තියෙනවානේ. රූපාවචර රූප බ්‍රහ්ම ලෝක කය විතර කය තියෙනවා කාමේ නැති නමුත් රූපේට ආශාව තියන අය ඉන්න. මොකද රූප අපි පෙර සඳහන් කළේ කාම ලෝකේ ඉන්නට රූප කාමයෙන් තමයි ජීවත් වෙන්නේ. කාමේ අවචර තීති කාමාවචරෝ. බ්‍රහ්ම ලෝකවල ඉන්න අය රූප බ්‍රහ්ම ලෝකේ ඉන්න අය කාම රාගේ නැති වුණාට කාමේ නැතුණාට එයාලා රූප රාගේ තියෙන රූපේට ආසයි. නිසා රූපේ අවචර තීති රූපාවචර. රූපය ගැන තියෙන බැඳීමෙන් හැසිරෙන අය ඉන්න බ්‍රහ්ම ලෝකේ රූපාවචර ලෝක. එතකොට කාමාවචර ලෝකවල අයටයි රූපාවචර ලෝක වලටයි ඇති වෙන ඒ කුසල සිතුවිලි වලට තමයි කියන්නේ පුඤ්ඤාභිසංඛාර කියලා. ඒවා පුඤ්ඤාභිසංඛාර. ඊළඟට
අපුඤ්ඤාභි සංඛාර දෙවෙනි එක. අපුඤ්ඤ කියලා කියන්නේ පින් නොවන කියන එකනේ. ඒ අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ ඒ මොනවද? අර පුඤ්ඤාභි සංඛාර වලට විරුද්ධව ඇති වෙන මේ අකුසල සිතුවිලි වලට. ඉතින් ඒ අකුසල සිතුවිලි ගත්තාම මේ මූලික වශයෙන් ඒ අකුසල සිතුවිලි තියෙන්නේ කාමාවචර ලෝකේ ඉන්න අයට, මිනිස් ලෝකයේ අයට, දිව්‍ය ලෝක 6 ඉන්න අයට. හැබැයි රූපාවචර ලෝකවල ඉන්න අයටත් අකුසල සිතුවිලි ඇති වෙනවා. නෑ කියන්න බෑ. මතකනේ අර බක බ්‍රහ්මයාට විශාල මාන්නයක් තිබුණානේ එයා ලෝකෙම ඇවිවේ කියලා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රාතිහාර්ය පාලානේ ඒ බක බ්‍රහ්මයා দমনය කළේ. ඉතින් බක බ්‍රහ්මයා මාන්නාධිකයිනේ. ඒ කියන්නේ මාන්නය කියන්නේ අකුසලයක්නේ. ඉතින් ඒ බක බ්‍රහ්මයාට තිබුණා මාන්නය. ඒ නිසා ඌට අකුසල සිතුවිලි තිබුණා. එතකොට ඒ අපුඤ්ඤාභි සංඛාර. ඊළඟට ආනෙන්ජාභි සංඛාර තුන්වෙනි වර්ගය. ආනෙන්ජ අபிසංඛාර. දැන් ආනෙන්ජ අபிසංඛාර කියලා කියන්නේ මේ එය ඇති වෙන්නේ ඔය මොනවද මේ අපි ඔය අරූප ධාන වඩන අය ඉන්නවනේ. අරූප ධාන වඩන අයට පහළ වෙන මේ කුසල සිතුවිලි වලට තමයි ආනෙන්ජාභි සංඛාර කියන්නේ. එතකොට ඒ අය ඒ ඇති වෙන්නේ මේ අරූප ධාන වඩන අයට. දැන් මෙතන හොඳට මතක තියාගන්න අරූප ධාන වඩලා අරූප ලෝකවල උපන් අයට නෙමෙයි ඔය ආනෙන්ජාපි සංඛාර ඇති වෙන්නේ. ඇයි එහෙම කියන්න හේතුව? අරූප ලෝකවල උපන්නට පස්සේ කයක් නැහැනේ. හිත ෆ්‍රීස් වෙලා නිපදෙන්නේ, නිරුද්ධ වෙලා නිපදෙන්නේ. අරූප ධාන වඩන දැන් මිනිස් ලෝකේ ඉඳගෙන අරූප ධාන වඩපු කෙනාට ඇති වෙන අරූප කුසල සිතුවිලි වලට තමයි ඔය ආනෙන්ජාපි සංඛාර කියලා කියන්නේ. දැන් ඒ අය ආකාසාරංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන හතරෙන් එක උපන්නට පස්සේ සිත විතරයි කය නැහැනේ. එතකොට සිතුවිලි ඇති වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ කුසල සිතුවිලි ඇති වෙන්නේ අරූප ධානයේ තබාගෙන මිය යන්නට පෙර ඇති වෙන. එතකොට ඕක තමයි දැන් බලන්න මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. ලබි සංඛාර තුනක් තියෙනවා. දැන් මේකෙන් තේරුම් ගන්න පුළුවන් දේ කුමක්ද? තා විශාල අනිත් කියන්නේ බුදුහාමුදුරන්ගේ සමකාලීන වෙනත් ආගම් වල නොකිය වෙන යමක් මේකෙන් තේරුම් ගන්න ඕනේ. දැන් අபிසංඛාර කියලා කියන්නේ මාර බන්ධනයක්නේ. දැන් කුසල සිතුවිලි වුණත් අකුසල සිතුවිලි වුණත් මෙතන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියවම කුසල සිතුවිලි සහ අකුසල සිතුවිලි ගැන කියවෙන්නේ. බවත්තරේ එක එක මට්ටම අනුව. එතකොට පින්වත්නි අරූප ධාන ලබාගෙන ඒ අරූප ලෝකයේ ගිහිල්ලා ඉපදෙනවා. ඒත් අයිති වෙන්නේ කොමටද? අபிසංඛාර මාර බන්ධනයට. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය අරූප ධාන ප්‍රතික්ෂේප කළේ. මොකද බුදුහාමුදුරුවෝ පහළ වෙන යුගයේ වෙනකොට ඉහළින්ම හොයාගෙන තිබුණේ ඔය අරූප ලෝකයට යන එකනේ. නේද? දැන් ඉහළින්ම හිටියේ කවුද? අසිත කාලදේවල තාපසයා. ඒ වගේම ආලාර කාලාම, උද්දකාරාම ආලාර කාලාම වගේ අය. ඒ අය ඒකනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබාගෙන තමන්ගේ පෙර ගුරුවරුන්ට පිහිට වෙන්න බලනකොට ඒ අය අරූප ලෝකවල ඉපදිලා. ඉතින් ආයස් කල්ප ගණනාවකට හම්බ වෙන්න වෙන්නේ නැහැ. මොකද කයක් නැහැනේ. මේ ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච සිතකින් ඉන්නේ. කයක් නැහැ, සිත විතරයි තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනුමත නොකළේ අරූප ධාන. අරූප ධාන උන්වහන්සේ ලබාගත් අරූප ධාන. අරූප ධාන වලට ගිය ලෞකික කෙනෙක් සාමාන්‍යයෙන් මේ පැත්තට එන්නේ නැහැ. අමාරු වෙන්න ආපහු. මොකද ආශාවනේ. මොකද කය අමතක කරලා නින්නේ ගිහිල්ලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්වයන් වහන්සේ ආපහු ආවය ධාන වලින්. ඇයි? උන්වහන්සේ උපන්නේ අවසාන භවයේ බුදු වෙන්නනේ. එහෙම බුදු වීමේ ප්‍රාර්ථනාවෙන් ඒ වගේම පසේ බුදු වීමට කෙනෙක් අරහත්ත්වය ලැබීමට නිශ්චිතව අවසාන භවයේ නම් ඉපදෙන්නේ. ඒ වගේ අය අරූප ධාන වලට අහු වෙන්නේ නැහැ. අරූප ධාන වලට ගියත් ඔවුන් අරූප ධාන වලින් බන්ධණයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරූප ධාන ප්‍රතික්ෂේප කළා. මොකද මේ පැත්තට ගියොත් එහෙම ආපහු එනවා බොරු. එන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රතික්ෂේප කළේ එතකොට පින්වත්නි අරූප ලෝකයේ උපන් අසිත කාලදේවල තාපසයත්
මාර බන්ධන තුලින් එතුමා ගැන බැලුවොත් ඔහු අහුවනේ අபிසංකාර මාර බන්ධනයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය අපට මොකක්ද මේ අරූප ධානය විතරක් නෙවෙයි රූප ධානය තියෙනවානේ. ඒ රූප ධානය වලදී පවා ප්‍රවේශම් වෙන්න ඕනෝකයි. මොකද ධාන නිසා කෙනෙක් වසඟයටපත් වෙන්න පුළුවන්. කාම රාගයෙන් විතරක් නෙමෙයි. ධානාංග ධාන තුලදී පවා කෙනෙක් මේ අහුවෙන්න පුළුවන්. දැන් මෙතනදී මේ ඔය මාර බලයේ ලක්ෂණ තමයි මේ කුසල සිතුවිලි නිසාත් මාරයට මේ කියන්නේ හොඳ සිතුවිලි නිසාත් මාර බන්ධනයට අහු වෙනවා. අකුසල සිතුවිලි නිසාත් මාර බන්ධනයට අහු වෙනවා. දැන් අරූප ධාන වඩන්න හිත දුන්නේ ඇයි? රූප ධාන වලින් සෑහීමකටපත් උනේත් නැහැ. ආව ඉදිරියට යන්න ආසාව හිතුනේ. ඇයි? කය නැතුව ඉන්න ආසයි. ඒ කය නැතුව ඉන්න ආසා කියන්නේ ඒක ආශාවක්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකත් බන්ධනයක්. නිසා බන්ධනයට අහු වුණා. ඒ නිසා පින්කම් නිසා බන්ධනේ මාර බන්ධනයට අහු වෙන්නත් පුළුවන්. කුසල නිසා අහු වෙන්නත් අකුසල නිසා අහු වෙනවා. කුසල නිසාත් අහු වෙනවා. මේ බන්ධන වලට. ඒ නිසා හරි ප්‍රවේශමෙන් තමයි මේ දේවල් වඩන්න ඕනේ. ධානවලදී පවා. ඊළඟට දැන් ඔය තමයි අபிසංකාර මාර. මේ ඊළඟට අපි දැන් ඊළඟට බලමු. දැන් අපි කතා කළා දේව මාර, ස්කන්ධ මාර, කිලේශ මාර, අபிසංකාර මාර, අවසාන තමයි මච්චු මාර. මෘත්‍යු. මච්චු මාර කියන එක එච්චරන් අපට ඒක එච්චර බලපාන්නේ එකට අපිට එක සැරේයි ජීවිතයකට බලපාන්නේ මරණයනේ. මරණය නැමැති මාර බන්ධනය. ඒ එක සැරේයි අපට අපි වසඟයටපත් කරන්නේ. හැබැයි ඒ වසඟයටපත් කරන්න කලින් ඒ මච්චු මාර බන්ධනය අපේ ශරීරය පුරාම ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන්ම උපන් දවසේ ඉඳලම මච්චු මාර බන්ධනය ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇයි අපි ශරීරයේ වෙනසටපත් වෙනවනේ. ඒ වෙනසටපත් වීම අපි කියනවානේ මේ ක්ෂණික මරණය කියලා. ජීවිතයෙන් කවදා හරි සමුගන්න දවස සම්මුති මරණය. සෑම මොහොතකම ශරීරයේ විපර්යාසයට විපරිණාමයට වෙනසට ලක්වීම ඒක ක්ෂණික මරණය. අපි ශරීරයේ පරිණත වෙලා ඊට පස්සේ ශරීරයේ වෙනසට භාජනය වෙනවා. නැත්තම් ව්‍යාධියට එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ මොනවද මේ දි รา යාමටපත් වෙනවනේ ජරා ජීර්ණතා ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ දි รา යනවා ශරීරේ. ශරීරය ටිකෙන් ටික දි รา යන්නේ ඒ තමයි මච්චු මාරයාට තැන හදලා දෙන එක. ඒ අතරතුරේදී ඇතැම් අවස්ථාවලදී ඒ ගෙනන කර්ම බලවේගය අනුව අපි ප්‍රතිසන්දි කර්මය අනුව නැත්තම් අපි මේ ජීවිතේ අපට ලබා දුන්න මේ ලයිෆ් ස්පෑන් එකක් නැත්තම් ජීවන කාලයක් තියෙනවනේ. ඒ ජීවන කාලය අවසන් වෙලා හරි එහෙම නැත්තම් කර්ම බලවේගයක් නිසා එහෙම නැත්තම් වෙනත් කර්මයට අදාළ නොවන විපත්තිය බාහිර විපත්තියක් නිසා හරි අපේ ජීවිතයේ ඕන මොහොතක අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ නිරන්තර පහර දීමට බන්ධනයට අපිව ලක් නොකරට මොකද මරණය නැමැති මාර බන්ධනය අනිවාර්යයෙන්ම යම් දවසකදී අපිව ගිල ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම අපට සිද්ධ වෙනවමයි. එතකොට ඔන්න ඔය පහට තමයි අපි සඳහන් කළේ මොනවද මාර බන්ධන කියලා. ඊට වඩා මම යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් විමසන්න අන්මියුට් වෙලා. ස්වාමීන් වහන්සේ අවසර මේ මාර අරූප ලෝක රූප ලෝක වල දැන් ස්වාමීන් වහන්සේ කිව්වා අරූප ලෝක සිත ෆ්‍රීස් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ රූපෙ ඒක රූපෙ තියෙනවා නෑ රූපයක් නෑ. රූපයක් තියෙනවා නම් ෆ්‍රීස් වෙන්නේ නෑනේ. හිත විතරයි තියෙන්නේ. ඒතොර හිත නිකන් ඒක ෆ්ලෝටින් වගේ එකක් වගේ ඒතොට. ෆ්ලෝටින් උත් නෑ. ගිහිල්ලා එක තැනක තියෙනවා ඉපදිලා. එක තැනක තියෙනවා. ඔව් ගිහිල්ලා ඉපදිලා තියෙනවා. මොකද ෆ්ලෝට් වෙන්න නම් හිත ක්‍රියාත්මක වෙන්න ඕනනේ. ඔව් එහෙම එක්කුත් එක තැනක ගිහිල්ලා ඉපදිලා එක තැනක ෆ්‍රීස් වෙලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ රූප ලෝක කිව්වම તો සිත නැද්ද එතකොට ඒ කියන්නේ? නෑ රූප ලෝක කියන්නේ බ්‍රහ්මයෝනේ. එයාගේ කය තියෙනවා. එයාට කයක් තියෙනවා. එතකොට කය තිබුණාම දැන් බණ අහන්න ආවේ බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයාට අර උපන්නට පස්සේ මොනවද අර පිරිකර පූජා කරන්න ආව ගටිකාර මහා බ්‍රහ්මයා සහම්පති මහා බ්‍රහ්මයා
එතකොට බ්‍රහ්මයෝ සාදුකාර දුන්න ධම්සප්පවතුන් සූත්‍රය හල බ්‍රහ්ම ලෝක 16. ඒ වගේම තමයි අනාගාමී වෙච්ච අය ගිහිල්ලා ඉපදෙන්නේ අවිහාතප්ප සුදස්සි අකනිට්ඨක කියන ඉහළින්ම තියෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පහෙන් එකක. ඒ බ්‍රහ්මයන්ට එයාලට කියන්නේ රූපේ තියෙන එයාලට කාමයේ නැහැ. සිතක් තියෙනවා මොකක් හරි සිතක් කියන්නේ ස්වාමීන් වහන්සේ. සිතක් විතරක් නෙවෙයි සම්පූර්ණ ජීවීන් ඒ අය. ජීවීන්. ඔව් සම්පූර්ණ බල සම්පන්න දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවිවරු ඒ අය. එයාලගේ වෙනස තමයි ඒ අයට මේ කාමරාගේ නැහැ. ඒ කට්ටිය කාමාවචර නෙවෙයි රූපාවචරනේ. ඒ අයට කම්සප වලට ආසාවක් නැහැ. හැබැයි රූපයට ආශාව තියෙනවා තව. ඒ රූපයට ආශාව තියෙන හින්දා ඒ අය තාම ඉන්නේ සංසාරේ. එතකොට ඒගොල්ලෝ කර්ම රැස් කිරීලක් කරනවද ස්වාමීන් වහන්සේ? ඒ අය ධානා බලයෙන් ඉන්නේ. ධානා බලයෙන්. ඔව් අර කාමාවචර ලෝකේ ඉන්න අය වගේ කර්ම රැස්වීමක් තියෙනවා. නමුත් කාමාවචර ලෝකේ ඉන්න තරම් ප්‍රබලව කර්ම රැස් කරන්නේ නැහැ ඒ අය. මොකද ධානා බලයෙන් ඉන්නේ. ඒ කියන්නේ කරපු ඒව ඉවර වෙනකන් ඒ ලෙවල් එකේ එහෙමම ඉන්නවා. ඒ කියන්නේ මේ ඉන්නවා. ඔව් ධානා බලය අවසන් වුණාට පස්සේ කාමාවචර ලෝකයකට එන්න වෙනවා. අර අරූපාවචර ලෝකවල ඉන්න අයටත් එහෙම තමයි. ඒ කියන්නේ මනස ෆ්‍රීස් වෙලා තිබුණට ඒ අරූප ධානා බලය අවසන් වෙච්ච ගමන් ආපහු කාමාවචර ලෝකයට එන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා පොඩ්ඩක් මට ඕක හැමතිස්සෙම පොඩි ප්‍රශ්නයක් වගේ තිබුණා ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා බොහොම පිං. හොඳයි යහපු එකේ ගැන හොඳයි ස්වාමීන් වහන්සේ මේ මාර දිව්‍ය පුත්‍රයා ගැන අහන්නේ දැන් හුඟක් අධ්‍යාත්මික ආයත දැන් බාධා කරන එකනේ මාර දිව්‍ය පුත්‍රයාගේ කාර්ය රෝල් එක. දැන් අකුසල දැන් පව් මේ බොරු කියන එකත් පාපයක් නිසා ආමුදුවනේ මේ එතකොට අර දේවත්වයෙන් මිදෙයි කියලා. දැන් මේ විගතම මෙහෙම අධ්‍යාත්මික ආයත බාධා කිරීමත් අකුසලයක් නේද? ඔව් එහෙම තමයි. ඒ කියන්නේ සැප සම්පත් දීලා ඔක හරියට කියනවා නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔන්න මේ ටිකක් මොනවද ඒකට කියන්නේ? කාය ශක්තිය වැඩි කයනුත් හුඟක් ශක්තිය තියෙන ආයුධ පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට හොඳ වාහනයකුත් දීලා තුවක්කුවකුත් දීලා ගොඩාක් බලයක් පවරලා පාතාල නායකයෙකුට පවරනවා උඹට තියෙන්නේ අනිත් අය මරන්න ගිහිල්ලා. මෙන්න උඹට තියෙන සැප සම්පත්. උඹට ස්ත්‍රීන් කොච්චර ඕනද? වාහන කීයක් ඕනද? තුවක්කු කීයක් ඕනද? මාලිගා කීයක් ඕනද කියලා දෙනවා. ඒගොල්ලෝ අකුසල් කර්ම රැස් කරන්නේ නැද්ද? එහෙම කරන්නේ. එතකොට දේවත්වයෙන් පැහැවෙන්නේ නැද්ද? ඒ කවදා හරි ඊළඟට යන්නේ අපායට ඒ අය. ඒගොල්ලන්ගේ කාල සීමාවක් ඇති නේද? ඔව් කියන්නේ දිව්‍යත්වයේ දේවත්වයේ ඉන්නකන් ඉන්නවා එහෙම. ඉඳලා ඊට පස්සේ ඒ අය නිරයට යනවා. දැන් ඒක සඳහන් වෙන මුගලන් හාමුදුරුවොත් මුගලන් මහරහතන් වහන්සේත් වසවත්ති මාර්යා වෙලා ඉපදිලා තියෙනවා. ඉඳලා සමහර බුදු පෙර ආත්ම එයා හැමදාම ඉන්නේ නැහැ. හැමදාම ඉන්න බෑනේ මොකද එයාගේ ජීවන කාලයක් තියෙන. දැන් සඳහන් කරන්නේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේට බා කරපු ඒ මාර්යාම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙනකොටත් ඉන්නේ. හැබැයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්සේ ඒ මාර්යාගේ ආයු කාලය අවසන් වෙනවා කියලා තියෙනවා. දැන් ඕ හැමදේවලම තනතුරුනේ. දැන් ශක්‍ර දෙවියෝ වෙලා ඉපදෙන්නෙත් කවුරු හරි පින් කරපු ගාන මග මානවක ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ මග කියලා ඉපදලා ඉඳලානේ අර සමාජ සේවාව කරලා ගිහලා ශක්‍ර දෙවියෝ වෙලා උපන්නේ. ඊට පස්සේ ඒ අයටත් ඒ සාංශාරික පැවැත්මක් තියෙනවා. ආයු කාලයක් තියෙනවා. කාලය දිග වෙන්න පුළුවන්. හැබැයි සදාකාලික නැහැ. කවදා හරි ඒ ආත්මෙන් මිදෙන්න වෙනවා. එතකොට ඒ ඇකියුමුලේට් කරනවද පව් ඒ ආම්දුනේ? එයාලා එකතු කරනවා. ඒවා එකතු කරලා දැනට තියෙන අර දිව්‍යමය බලයෙන් හින්දා පුණ්‍ය ශක්තියින් හින්දා ඒවා විපාක දෙන්නේ නැහැ. පුණ්‍ය ශක්තිය නිසා. නැත්තම් පස්සේ ඔක්කොම එක හම්බ වෙන්නේ. අපි කියන්නේ පොලියත් එක්ක හම්බ වෙනවා කියලා. දැන් ඔක උදාහරණයක් වශයෙන් ඊ පෙරේද අපි කතා වුණා ඔය ගැන මේ අපේ රටවල දේශපාලඥයෝ ගැන අපි කතාවක් ඇදලා ඇවිල්ලා කිව්වා. එයි මේ මිනිස්සු මේ පොඩි ළමෙක් මගෙන් ඇහුවේ ලංකාවේ. අනේ හාමුදුරුවනේ මේ දේශපාලඥයන්ට කොරෝනා හැදෙන්නේ නැහැ. කොරෝනා අත ගෑවත් ඒ ඇයට හැදෙන්නේ නැහැ. ඊට පස්සේ කිසි අසනීපයක් හැදෙන්නේ. මං කිව්වා පුතේ
ඒ අය මහා පුණ්‍ය බලයක ඉන්නේ ඔය පිනේ අවසාන කොටස ගෙවන්නේ කට්ටිය. ඒ පිනේ අවසාන කොටස ගෙවන්නේ මරණින් පස්සේ කොහේ යයිද දන්නේ නැහැ ඔය කට්ටිය. ඒ වගේ තමයි ඔව් හොඳට මායයටත් වෙන්නේ ඒක. හොඳයි අම්රුනේ මේ දේශනේ මම අරහෙන් මෙහෙන් අහලා තියෙනවා ඔය අත්න නමුත් අද තමයි හරිම ලස්සනට ආම්රංගෙන් ඇහුවේ ඒකටම හරිම වාග්යවන්තයි අපිට අවස්ථාවක් ලැබෙන එක මේ ආම්රංගෙන් මේ බණ අහන්න. හොඳයි බොහොම සතුටුයි. තෙරුවන් සරණයි සතුටුයි ඒ කියන්නේ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඔව් කියන්න මම. ඔව්. කියන්න අපේ. ඔව්. මට කියනවද මේ මාර්ගඵල ලැබෙන කට්ටිය යන සුද්ධාවාස බඹලුව ගැන ටිකක් විස්තරයක්? ඒ යන්නේ අවිහ අතප්ප සුදස්සි අකනිටක. ඒ කියන්නේ පංච සුද්ධාවාස කියන්නේ ඉහළින්ම තියෙන පහ බ්‍රහ්ම ලෝක පහ. එහෙමයි හාමුදුරුවනේ. ඒ පහට තමයි ඒ පහෙන් එකකට යන්නේ අනාගාමී වුණාය. අනාගාමී කියන්නේ නැවත කාමාවචර ලෝකෙට නොයන අයනේ. නාගාමිනේ. එතකොට ඒ අය හැබැයි අර උද්දම් භාගයේ සංයෝජන තියෙනවනේ. මොකද්ද රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහ ඒ පහ මේ එක්කෝ ඒ පහ තව නැති කරන්න ඕන රහත් භවෙන් අරහත්වෙන් විතරනේ ඒ ඉහළ තියෙන පහ නැති වෙන්නේ. එතකොට ඒ අය නමුත් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ යටින් තියෙන පහ අවසන් කරලා සෝවාන් සකදාගාමි තත්ත්වයටපත් වෙලා අනාගාමිත් වෙනවනේ. අනාගාමි වුණාට පස්සේ නමුත් අර මාන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා පහම නැති වෙන්නේ රහත්වෙන්. එතකන් ඒ අනාගාමි වෙච්ච යන්නේ ඔය පංච සුද්ධාවාස වලින් එකකට. එතෙන්ද ගිහිල්ලා ඊට පස්සේ මේ ඔය පහළ සාමාන්‍යයෙන් අවිහෙ අතප්ප වගේ දිව්‍ය ලෝකෙක ඉපදෙන්නේ. දැන් ඊළඟට එතනදී ඒ අතරතුරේදීත් අපි හිතනවානේ පිරුණුවම් පාන කෙනා මේ ප්‍රමාද වෙලා ඊට පස්සේ පිරුණුවම් පාන කෙනා රහත් ඒ බ්‍රහ්ම ලෝක වලින් එකක ඉඳලා පිරුණුවම් පානවා. කවදා හරි දවසකදී. ආයේ කාමාවචර ලෝකෙට එීමක් නැහැ. මේ එතකොට එතනින්ම තමයි ඔවුන්ගේ විමුක්තිය සැලසෙන්නේ. අවසාන විමුක්තිය. එහෙමයි හාමුදුරනේ බොහොම පිං හාමුදුරනේ. වන්තේ අරූපාවචර රූපාවචර කොහොමද සංසිඳ මේව කරගන්නේ වෙනස් වෙන්නේ? ඒ කිව්වේ මොකද්ද මේ අයින් අදහස් කළේ මොකද්ද? රූපාවචරයි අරූපාවචරයි. ඔව් රූපාවචර කියලා කියන්නේ කාමරාගේ නැහැ. ඒ වුණාට තාම රූපේට ශරීරයට ආසයි. ඒ ශරීරයට ආසාය කාමේ නැති කළාට මොකද ධාන බලයේ හින්දා ශරීරයේ තියෙන ආශාව තාම තියෙන හින්දා බ්‍රහ්ම ලෝකයක ඉපදෙනවා. ඊට පස්සේ තව ඒ මිනිස් ලෝකෙ ඉද්දි තමයි ඒක සකස් කරගන්නේ. ඒ ධාන ඒ මෝඩ් එක හදාගන්නේ මිනිස් ලෝකෙ ඉද්දි අපි. ඊට පස්සේ මිනිස් ලෝකේ ඉන්න අතරතුරේදී හිතන්නේ නැහැ මට ශරීරෙත් ඕනේ නැහැ. ශරීරෙත් දිරලා යනවනේ. ශරීරයට ආසාවක් නැතු අනේ මට ශරීරේ නැතු හිතෙන් විතරක් හිතියාම ඇති කියලා හිතනවා. එම් හිතෙන් විතරක් හිතියාම ඇති කියලා අරූපාවචර මෝඩ් එක හදා ගන්නවා. ඒ මෝඩ් එකෙන් මිය යන අය ගිහිල්ලා තමයි අර මේ ශරීරයක් නැති බොඩි එකක් නැති බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. ඔව් ඒක තමන්ගේ තේරීම මිනිස් ලෝකෙ ඉද්දි. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන අරූප ධානය වඩන්න එපා කියලා. මොකද අරූප ලෝකයකට ගියොත් මේ එන්න බෑනේ. මොකද හිත ෆ්‍රීස් වෙලා ඉන්නවනේ. Yeah, you will get your consciousness frozen for an indefinite period of time with no guarantee that you come back to samsara. ඒකයි එතන වෙන්නේ. ඒක තමයි වෙනස එතන. හොඳයි එහෙනම් හැමදෙනාටම බොහොම ඔව් කියන්න. හැමදෙරනේ මේ සුධර්ම පුංචි ප්‍රශ්නයක්. මාර කියන වචනය අපි බෞද්ධ නොවන කෙනෙකුට හඳුන්වලා දෙන්නේ කොහොමද? evil force. දැන් කැතලික්ස්ලා කියන්නේ සේතන් කියලා. සාතන් කියන්නේ ඒකත් ඒ වගේ. ඒක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. ඒ කියන්නේ compared to Satan කියන එකද නැත්නම් compared to ගන්න බෑ. මොකද දැන් compared to
එහෙම ගන්න පුළුවන්. ඕක ඇත්ත වශයෙන්ම කියන්නේ මේ represent cosmic representation of evil. එතකොට ඒක මොරාල් කන්ෆ්ලික්ට් එකක් නැද්ද එතන? මේ කියන්නේ මෙතන හොඳ පැත්තකුත් තියෙනවනේ නේද? නෑ මායාගේ ඉතින් හොඳ පැත්තක් නෑනේ. හොඳ මායා හොඳම නෑ. ඒකයි දෙවි කෙනෙක් වුණාට හොඳම නෑ. මොකද එයා කරන්නේ සැප සම්පත් දීලා වසඟයටපත් කරන එකනේ. මොකද එතකොට එතනදී ඊවල් කියන එක හරියනවා එතකොටනේ. එතනදී හරියනවා. දැන් බුදුදහමේ ස්පිරිචුවල් නොවන ඕනම දෙයක් ඊවල්. සැප වුණත් ඊවල් පැත්තට වැටෙන්නේ බුද්ධ ධර්මයේ. මොකද අපේ පරමාර්ථ නිර්වාණයනේ. ඔව් දැන් ඕක මේ නමුත් කතෝලික කියන්නේ දේවවාදී ආගම් වලදී සේතන් කියලා කියන්නේ විනාශයක් කරන කෙනා මිසක් මේ සැප සම්පත් විඳින එකට සැප සම්පත් හොඳයි කියලානේ කියන්නේ ආගම් වල. නමුත් දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සැප සම්පත් කියන්නේත් මාර බන්ධන. ඒවත් මාර බන්ධන. මොකද ඒවා හින්දානේ කරදරේ වැටෙන්නේ අපි. හැම විටම එතකොට අර මාර කියන தත්ත්වය විග්‍රහ කරන්න ඕන නිර්වාණයට රිලටිව් වෙන්න සාපේක්ෂව. හරි. නිර්වාණයට සාපේක්ෂව තමයි මාර විග්‍රහ කරන්න ඕනේ. මොකද සංසාරය කියලා කියන්නේ හොඳ වුණත් නරක වුණත් අවසානයේ දුකනේ. එතකොට නිර්වාණයට ඒ නිසා තමයි ගොඩාක් අයට ඔය බුද්ධ ආගමේ මාර බලවේගය තේරුම් ගන්න බැහැ ගොඩක් අයට අන්‍ය ආගමික අයට. ඒක වෙනම විස්තර කරන්න ඕනේ නිර්වාණයට සාපේක්ෂව විස්තර කරන්න වෙන්නේ. මොකද අපිට සැප සම්පත් තිබුණා වුණත් අපි අවසානයේ වෙන්නේ ඒ වගේම බැඳිලා කනගාටු වෙන එකනේ. තෘප්තියක් නැහැනේ අවසානයේදී. අවසානයේ තෘප්තියක් නැහැ. However good the comfort is, the happiness, however high the happiness is, finally when we end up in sadness. ඒ මොකද අරක තියාගන්න බෑනේ හැමදාම අපට. ඔව් එතකොට ආපහු අපි උත්සාහ කරනවා අර නැති වෙච්ච දේ ලබා ගන්න. අන්න ඒ නැති වෙච්ච සැප ලබා ගන්න ආයෙ උත්සාහ කරන එකට තමයි මායя කැමති. going back to worldly lust කියන එක නේද? ඔව් going back to worldly lust. ඒකනේ පටිච්චසමුප්පාද කියන්නේ. පටිච්චසමුප්පාද කියන වචනේ තේරුම ඒකයි. එහෙමයි. මේ පටිච්ච කියන්නේ නිසා හට ගන්නවා සමුප්පාදනේ. ඉතින් එතනදී අර මේ අපි සඳහන් කරනවා මේ ඔය නැවත පච්චේති කියලා කියනවානේ පටි ඒති නැවත නැවතත් වැටෙනවා කියලා. අදහස් කරන්නේ fall back in the same pattern කියන එක ඉංග්‍රීසියෙන්. අපි fall back වෙනවා. fall back වෙන ආපහු වෙලා අර pattern එකට වැටෙනවා. ඒතර ඒක තමයි සංසාරේ. ඒකට තමයි මායя කැමති. ඒතර දේව මායයත් කැමති ඒකට අපිට එහෙම වෙනවට අපි අපිටම කරගන්නෙත් ඕකමනේ. ස්කන්ධ මාරය යටතේ ශරීරය නැවත නැවතත් පිනවන්න බලනවා. ඊට පස්සේ ක්ලේශ මාරය යටතේ තරහරම් මදි ආයෙත් තරහ ගන්නවා. ඊර්ෂ්‍යා කළමදි ආයෙත් ඊර්ෂ්‍යා කරනවා. රාගේ මදි ආයෙත් රාගයෙන් බැඳෙනවා. ලිංගිකත්වයේ මදි ආයෙත් ලිංගිකව බැඳෙනවා අපි. ඊට පස්සේ අபிසංකාර මාරවලුත් ආපහු නැවත නැවතත් කර්ම රිපීට් කරනවා. රැස් කරනවා. මච්චු මාරය යටතේ ඉපදිලා ගලා ආයෙත් මැරෙනවා. හැමතැනම තියෙන සර්කල් එක. සයිකල් එකක් තියෙන්නේ. එතකොට ඒ සයිකල් එක ඒ ගමන් කරන එක තමයි එතකොට අපි ආපහු ඒ ලෞකිකත්වයට එන එක තමයි ඒක තමයි මාර බන්ධනය කියලා කියන්නේ. ගැලවීමක් නෑ කියන්නේ ඒකයි. ඒක තමයි ගැලවීමක් නෑ කියන්නේ. coming back to worldly lust කියන එක නේද? අන්න හරි. coming back to worldly lust කියන එක තමයි බන්ධනය වෙන්නේ. ඒ බන්ධනයෙන් ඉවත් වීම තමයි මේ ඔය නිර්වාණය කියන්නේ. අයින් වෙලා යන එක එතනදී. ඔව්. පින් සිද්ධ වෙච්චාවේ හැමදෙරේ. හොඳයි. හරි. මේ හැමදෙරේ මලක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අරූප ලෝකවල ඉන්න අයට උදාහරණයක් දෙන්න පුළුවන්ද හැමදෙරේ? ඒක අර මම එදා කිව්ව දවසක් කර මතකද පරිප්‍රව්‍යංජනේ කතාවක්. අත කිව්වද මන්ද පෙර බණකදී. ඒ කියන්නේ දැන් අපි වෙන ව්‍යංජනයක් හදනවා. ඔව්. හදලා ඕක ෆ්‍රීසරේට දාන ඩී ෆ්‍රීසරේට දානවා. දාලා මාස 8කට අවුරුද්දකට ඊට පස්සේ ගන්නවා. දැන් ඔක අරගෙන ඉවරලා ආපහු අවන් එකට දාලා රත් කරනවා. රත් කරනකොට ලූණු සුවඳ, තුන පහ සුවඳ, කරපිංච සුවඳ ආපහු එන්න පටන් ගන්නවා. ඒ ගමන් උයපු ව්‍යංජනයක් වගේ ආපහු තුන පහ මේ රස ආපහු ක්‍රියාත්මක වෙලා
ආපහු ඒකත් එක්ක කෑමට ගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ අර ඩීප් ෆ්‍රීසරේට දැම්ම කෑමක සුවඳ නැති වෙලා යනවා. ඒක සම්පූර්ණයෙන්ම ගල් ගැහෙනවා. අන්න ඒ වගේ තමයි ඔය අරූප ලෝකවල ඉපදෙනගේ සිත සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙලා තියෙනවා, නිරුද්ධයටපත් වෙලා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ කොහොමවත්. ඒ ක්‍රියාත්මක බවක් ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. මොකද නියුරොලොජි එකක් නැහැනේ. මොකද බොඩි එකක් නැහැනේ. බොඩි එකක් නැති නිසා. ඔව් බොඩි එකක් නැති නිසා ෆ්‍රීස් වෙලා තියෙනවා. හරි හාමුදුරනේ බොහොම පිං බොහොම. හොඳයි. හරි. ස්වාමීන් වහන්සේ මේ මං අහගෙනයි මේ සාමාන්‍ය සමාජයේ කතා කරනවා මේ මිනිහා හරියට මාර දිව්‍ය පුත්‍රයයි කියලා. ඔව් ඒක හරි. ඒ මොකද එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ මිනිස්සුන්ට හානියක්මයි කරන්නේ, හොඳ වැඩ කරනවට කැමති නෑ. නරකටමයි මිනිස්සු යොමු කරන්න බලන්නේ. ඒ නිසා තමයි දැන් සමහර ගම්වලත් කියනවනේ, දැන් සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගැන කියන්න ගියාම කියනවා අපේ ලොකු පුතා නම් හොඳයි, පොඩි එකා වසවත්තියා කියනවා. එහෙමනේ කියන්නේ. වසවත්තියා කියලා කියන්නේ one who is able to tempt others. tempt කරන්න පුළුවන් එක තමයි වසවත්ති කියන්නේ. අනිත් ඒවා පොළඹවන්න පුළුවන් ගතියට වසවත්ති. ඉතින් එතකොට අර වසවත්තියා කියලා කියන්නේ අර වසවත්ති දිව්‍ය ලෝකේ ඉන්න මාරයා කියන එක. එතකොට ඒ මාර පුත්‍රයෙක් වගේ කියලා කියන්නේ කාටවත් අවනත නැහැ. කාටවත් පාලනය කරන්න බෑ. තමන්ගේ හිතුව මනාපේ ඉන්නේ. අන්න ඒ නිසා තමයි වසවත්ති මාරයා වගේ කියලා කියන්නේ, මේ මාර පුත්‍රයා වගේ කියලා කියන්නේ ඒ හින්දා. ඒ උපමාව. ඒ ඉඩියම් එක ඇවිල්ලා තියෙන්නේ බුද්ධ ආගමේ. හොඳයි. එහෙමනම් අපි මේ වෙලාවේදී හැමදෙනාම තිසරණ පන්සල් සමාදන් වෙලා අද ධර්ම ශ්‍රවණය කළ විශාල පිරිසක් වෙනදා වගේම විවිධ රටවලින් සම්බන්ධ වුණා. අපි මේ සිද්ධ කරගත්තා වූ සියලුම පින් අපි දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. ඔබේ නමින් නැසීමේ ලෝකයේ මේ ජීවිත සංසාරයේද නෑයෝ මේ පින් අනුමෝදන් වේ. ඔහු අභව්‍ය ස්ථානයකටපත් නොවි ඔවුන්ගේ නිර්වාණය දක්වාමත් විමුක්තිය දක්වාම සසර සුවපත්ව වාසය කරත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ සෑම දෙනාටත් ප්‍රාර්ථනා කරන්නා වූ සම්මා සම්බුද්ධ භූමියෙන් හෝ පච්චේක බුද්ධ භූමියෙන් හෝ අරහන්ත භූමියෙන් ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ විමුක්තිය ලබා ගන්නට ලැබුවා වූ දැනුම ඔබ සෑම දෙනාටම ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දෙනාටම සුබ සන්ධ්‍යාවක්, සුබ දවසක්. හැම දෙනාටම බුදු සරණයි. සරුවන් සරණයි අපි සරණයි. හොඳයි මම